ආදරණීය දරුවනේ පාරිසරික ජීවිද්‍යාව කියන 8 වන ඒකකයේ බියෝම කොටසේ තවත් පරිච්ඡේදයකටයි මම අද ඔබව රැගෙන යන්නේ. මේ වන විට පසුගිය පාඩමේදී අපි නිවර්තන වනාන්තර, ඒ වගේම සැවානා සහ කාන්තාර බියෝම වලට අපේ අවධානය යොමු කරා. අද තවත් එවැනිම බියෝම 5ක් පිළිබඳවයි මගේ සාකච්ඡාවට මම කාලය වෙන් කරන්නේ. දැන් අද අපි සාකච්ඡා කරන්නේ දරුවනේ සෞම්‍ය කලාපික බියෝම 4ක් තියෙනවා සහ විශේෂම ශීත කලාපයට අදාළ එක බියෝමයක් තියෙනවා. සෞම්‍ය කලාපික බියෝම ලෙස චැපරාල්, සෞම්‍ය කලාපික තෘණභූමි, සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තර සහ උතුරු කේතුදර වනාන්තර නැත්නම් ටයිගාව කියලා හඳුන්වන මේ බියෝම 4ත් අවසන් වශයෙන් තුන්ද්‍රා බියෝමයක් පිළිබඳවයි අපේ සාකච්ඡාව අද දිගහැරෙන්නේ. දැන් පළවෙනියටම අද අපි සාකච්ඡා කරන්නේ චැපරාල් බියෝමය ගැන. චැපරාල් බියෝමය. දැන් ඔබ දන්නවා පසුගිය පාඩමේදී පසුගිය පරිච්ඡේදයේදී අපි කතා කරා වගේම සෑම බියෝමයකම ප්‍රධාන අංශ 5ක් ගැනයි අපි අපේ අධ්‍යයනය සිදු කරන්නේ. ඒ අංශ 5 තමයි දරුවනේ පිහිටීම, දේශගුණික ලක්ෂණ, ශාකවල විශේෂ ලක්ෂණ, මේ පරිසර පද්ධතිවල මේ බියෝම වල ඉන්න සතුන්ගේ ලක්ෂණ සහ අද වන විට වර්තමානයේදී මේ බියෝම වලට එල්ල වෙලා තියෙන මානව බලපෑම් නැත්නම් තර්ජන මොනවද කියන එක. ඉතින් ඒ යටතේ අපි චැපරාල් බියෝමේ මුලින්ම සාකච්ඡා කරන්නේ පිහිටීම. දැන් චැපරාල් බියෝමේ පිහිටන්නේ මධ්‍ය අක්ෂාංශ වෙරළබඩ ප්‍රදේශවල. මධ්‍ය අක්ෂාංශ වෙරළබඩ ප්‍රදේශවල. විශේෂයෙන්ම කියනවා නම් උතුරු ඇමරිකාව, ඒ වගේම ස්පාඤ්ඤ, චිලි රාජ්‍ය, දකුණු ප්‍රංශය, දකුණු අප්‍රිකාව වැනි ප්‍රදේශවල මධ්‍ය අක්ෂාංශ වෙරළබඩ ප්‍රදේශවල තමයි චැපරාල් බියෝමය අපිට දකින්න ලැබෙන්නේ. හැබැයි චැපරාල් බියෝමේ හොඳින්ම වර්ධනය වෙලා තියෙන්නේ දරුවනේ දකුණු කැලිෆෝනියාවේ. දකුණු කැලිෆෝනියාවේ තමයි චැපරාල් හොඳින්ම වර්ධනය වෙලා තියෙන්නේ. එහෙනම් අපි පිහිටීම මාත් එක්කම පාඩම් කරගමු. මධ්‍ය අක්ෂාංශ වෙරළබඩ ප්‍රදේශ වන උතුරු ඇමරිකාව, ස්පාඤ්ඤ, චිලි රාජ්‍ය, දකුණු ප්‍රංශය, දකුණු අප්‍රිකාවාදී ප්‍රදේශවල හමුවන බියෝමයක්. උතුරු ඇමරිකාව, ඒ වගේම ස්පාඤ්ඤ, චිලි රාජ්‍ය, දකුණු ප්‍රංශය, දකුණු අප්‍රිකාව. ස්ථාන 5ක් ගැන මම කිව්වා. හැබැයි ඊටාම හොඳින් වර්ධනය වෙච්ච චැපරාල් බියෝමයක් දක්නට ලැබෙන්නේ අපිට දකුණු දිග කැලිෆෝනියාවේ. ඒ නිසා දකුණු දිග කැලිෆෝනියාවේ හොඳින්ම වර්ධනය වෙලා තියෙනවා මේ චැපරාල්. ඊටාම හොඳින් වර්ධනය වෙලා තියෙනවා. දැන් අපි අවධානය යොමු කරමු දේශගුණික ලක්ෂණ වලට. දරුවනේ මේ චැපරාල් බියෝමය තුල වර්ෂාව සහිත පොඩි සීතලකුත් තියෙන ශීත ඍතුවක් ගත කරන්න පුළුවන්. ඒ වගේම තවත් කාලෙක වියලි ගිම්හානයකුත් පවතිනවා. ඒ කියන්නේ වසර ඍතු දෙකකට බෙදා ගන්න පුළුවන් වර්ෂාවකුත් සහිත ශීත ඍතුවක්, ඒ වගේම වැසි රහිත වියලි ගිම්හාන ඍතුවකුත් තියෙනවා. දැන් සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 300ත් 500ත් අතර වෙනවා. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 300ත් 500ත් අතර වෙනවා. උෂ්ණත්වය ගත්තොත් දරුවනේ සෙල්සියස් අංශක 10ක් 12ක් පමණ වෙනවා. විශේෂයෙන්ම අර වර්ෂාව සහිත ශීත ඍතු කාලෙදී. හැබැයි වියලි ගිම්හානේදී මේක සෙල්සියස් අංශක 40ටත් වඩා ඉහළ අගයක් ගන්න පුළුවන්. වියලි ගිම්හාන කාලෙදී සෙල්සියස් අංශක 40ටත් වඩා ඉහළ උෂ්ණත්වයකට යන්න පුළුවන්. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් 12ක් අතර වෙනවා. එමනම් දේශගුණික ලක්ෂණ වල අපි සාරාංශයකට આવොත් පැහැදිලිව චැපරාල් බියෝමය තුල මගේ දරුවනේ වර්ෂාව සහිත ශීත ඍතුවකුත් ඒ වගේම වියලි ගිම්හාන කාලයකුත් දකින්න පුළුවන්. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 300ත් 500ත් අතර සංඛ්‍යාවක් වෙනවා. ඒ කියන්නේ ලොකුම වර්ෂාපතනයකුත් ලැබෙන්නේ නැහැ. මොකද අපි කතා කරපු නිවර්තන වනාන්තර බියෝමත් එක්ක සංසන්දනය කරපුවාම විශාල වර්ෂාපතනයක් නෙමෙයි මේ පතිත වෙන්නේ. ඒ වගේම වැදගත්ම කාරණාව තමයි උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් 12ක් අතර අගයක් ගන්නවා. හැබැයි මේක සෙල්සියස් අංශක 40ට වඩා ඉහළ අගයකටත් පත් වෙන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් දේශගුණික ලක්ෂණ ගැන දරුවන්ට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. මම එනවා තුන්වෙනිම මාතෘකාව, ඒ තමයි ශාකවල විශේෂ ලක්ෂණ. බියෝමයක් යටතේ අපි කතා කරන තුන්වෙනි කාරණාව, වැදගත්ම කාරණාව. දරුවනේ මේ
චැපරාල් වල දර්ශීය වශයෙන් ඒ කියන්නේ චැපරාල් බියෝමේ මතක් වෙද්දී අපිට චිත්ත රූප මවා ගන්න පුළුවන් කුරු වනාන්තරයක් සහ පඳුරු වලින් සමන්විත කලාපයක් ප්‍රදේශයක්. මොකද මේ කුරු වනාන්තරයක් කියන්නේ? දරුවනේ හැම තැනකම ශාක තියෙනවා. හැබැයි ඒ ගස්වල උස ගොඩක් අඩුයි. අපි කියන්නේ කුරු ශාක කියන්නේ උසින් අඩු ශාක. ඒතර උසින් අඩු ශාක සෑහෙන්න දුරකට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ නිසා ඒක වනාන්තරමය ස්වභාවයක් ගන්නවා. හැබැයි කුරු වනාන්තරයක්. ඒ වගේම පඳුරු සහිත ස්වභාවයකුත් තියෙනවා. ඒ නිසා මේ බියෝමේ තුල පළමුවෙන්ටම අපිට ශාකවල ලක්ෂණ වලට කතා කරන්න වෙන්නේ මේක දර්ශීයව කුරු වනාන්තර සහ පඳුරු වලින් සකස් වෙච්ච බියෝමයක්. කුරු වනාන්තර සහ පඳුරු වලින් සකස් වෙච්ච බියෝමයක්. ඒ නිසා මේ පද ඊටාම වැදගත්. කුරු වනාන්තර සහ පඳුරු වලින් සමන්විතයි. ඒවා අතර පැතිරිච්ච තෘණ වර්ග ඒ වගේම පැලෑටි වර්ගත් දකින්න පුළුවන්. පැලෑටි විදිහට තියෙන්නේ විශේෂයෙන්ම අකාෂ්ටීය ශාක. හරි. ඒ නිසා මේ කුරු වනාන්තර සහ පඳුරු වලින් තමයි දර්ශීයව විද්‍යාමාන වෙන්නේ අපිට දකින්න ලැබෙන්නේ. මේ කුරු වනාන්තර සහ පඳුරු අතරින් පතර අපිට විවිධ පැතිරුණු තෘණ වර්ග ඒ වගේම අපිට දකින්න පුළුවන් අකාෂ්ටීය පැලෑටි. ඒ නිසා ඒවා අතර පැතිරුණු තෘණ වර්ග සහ පැලෑටි වලින් යුත් අකාෂ්ටීය ශාක දකින්න පුළුවන්. දරුවනේ චැපරාල් කියන්නේ නිරන්තරයෙන්ම කැලෑගිනි එහෙම නැත්නම් ලැබුගිනි වලට ඒ ලැබුගිනි විපත් වලට මුහුණ දෙන පරිසර පද්ධති වර්ගයක් බියෝමයක්. ලැබුගිනි වැනි විපත්දායක සිදුවීම් වලට නිරන්තරයෙන්ම භාජනය වෙනවා. එහෙමනම් මෙවැනි පරිසරයක වර්ධනය වන ශාක මේ தত্ত্বය හොඳින් වටහාගෙන මේ தത്വයට ගැළපෙන අනුවර්තන දරන ශාක වෙන්න ඕනේ. නැත්නම් මේ බියෝමේ තුල මේ ශාක වලට පැවැත්මක් නැහැ. එහෙමනම් නිතරම ගිනි ගන්නා චැපරාල් බියෝමේ ශාකවල මොනවද තියෙන අනුවර්තන මේ අසීරු தത്വයට ගැළපෙන අනුවර්තන මොනවද? දරුවනේ එවැනි අනුවර්තන පහක් විෂය නිර්දේශය තුල අපිට සඳහන් වෙනවා. ඒ පහ කෙරෙහිම ඔබ අවධානය යොමු කරන්න ඕනේ. මොකද විභාගෙදී මේ පහම අහන්නත් පුළුවන්, තුනක් අහන්න පුළුවන්, දෙකක් අහන්න පුළුවන්. හැබැයි බහුවර්ණ ප්‍රශ්නයකදී මේ ඕනම කරුණක් අහන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට රචනා ප්‍රශ්නයක් ලියන්න උනොත් අපි මේ කරුණු පහම ලියන්න වෙනවා. අපිට කෙටි සටහනක් ලියන්න උනොත් මේ කරුණු පහම ලියන්න වෙනවා. ඒ නිසා සමහර දරුවන් මෙවැනි අවස්ථාවලදී සරල කරුණක් දෙකක් පමණයි මතකයේ තබා ගන්න. හැබැයි ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ අපේ විභාගෙදී මේ අංශයෙන් අහන ප්‍රශ්නේ වෙනස් වීම මත ලියන පිළිතුරත් වෙනස් වෙනවා. ඒ නිසා සියලුම කරුණු සියලුම අනුවර්තන හොඳින් ගැඹුරින් මතක තබා ගන්න ඕනේ හොඳට අවබෝධ කරගෙන. දැන් පළවෙනි කරුණ බලන්න. ගින්නට ඒ වගේම අධික රස්නයට ඒ කියන්නේ උණුසුමට අධික උණුසුමට හසු වීමෙන් පසුව පමණක් බීජ ප්‍රරෝහණය වෙනවා. හරි? ගින්නක් ඇති වෙලා ඒ ගින්නෙන් අවසානයේදී ගින්නෙන් පසුව තමයි බීජ ප්‍රරෝහණය වෙන්නේ. ගින්නෙන් පසුව පමණයි බීජ ප්‍රරෝහණයක් වෙන්නේ. ඒක තමයි පළවෙනිම අනුවර්තනය. හරි? ගින්නට අධික රස්නයට හසු වීමෙන් පසුව පමණයි බීජ ප්‍රරෝහණය වෙන්නේ. ඒ වගේම මේ ශාකවල තියෙන මූල පද්ධතිය ගත්තොත් ගින්නකට ඔරොත්තු දෙන මූල පද්ධතියක් තියෙනවා. අපි එවැනි මූල පද්ධති වලට කියනවා ගින්නට ප්‍රතිරෝධී මූල පද්ධතියක් කියලා. එහෙනම් මේ ශාකවල තියෙන ඊළඟ අනුවර්තනය තමයි ගින්නට ප්‍රතිරෝධී මුල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ ගින්නට ප්‍රතිරෝධී මුල් වල දරුවනේ සංචිත ආහාර අඩංගු වෙලා තියෙනවා. ගබඩා වෙලා තියෙනවා. සංචිත ආහාර. ඒතර මේ සංචිත ආහාර ගින්නෙන් පසුව නැවත පැලහට ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ගින්නට ප්‍රතිරෝධී මුල් වල සංචිතව පවතින ආහාර ගින්නකින් පසුව නැවත පැල වර්ධනය සඳහා යොදා ගන්නට පුළුවන්. ඒක තමයි තුන්වෙනි කාරණාව. හතරවෙනි කරුණ. ඉක්මනින් නැවත පැල හට ගැනීම නිසා ඉක්මනින්ම නැවත පැල හට ගැනීම නිසා අර ගින්නෙන් නිදහස් වෙච්ච පෝෂක ඍජුවම භාවිතා කරන්න පුළුවන්. ඉක්මනින් පැල හට ගන්නවා. ගින්න අවසන් වූ වහාම පැල හට ගැනීම ආරම්භ වෙනවා. එතකොට ගින්නක් සිදු වෙලා ඒ ගින්නෙන් නිදහස් වෙච්ච අලුවල තියෙන විවිධ පෝෂක සංඝටක තියෙනවා. ගින්නෙන් පසුව ඉතිරි වෙන අලුවල විවිධ පෝෂක සංඝටක තියෙනවා. ඒ පෝෂක සංඝටක ඍජුවම භාවිතා කිරීමේ හැකියාවක් මේ නව පැලවලට ලැබෙනවා. ඒ නිසා මේ පැලවල තියෙන විශේෂත්වයක් තමයි ඉක්මනින්ම පැල හට ගැනීමත් එක්ක
අර ගින්නෙන් නිදහස් වෙච්ච පෝෂක භාවිතා කිරීමේ හැකියාවක් මේ නව පැලවලට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි ගින්න ගැනමයිනි කතා කරේ කරුණු 4 පුරාම. පස්වෙනි කාරණාව තමයි කාෂ්ඨීය ශාකවල දැඩි සදාහරිත පත්‍ර තියෙනවා. ඒ නිසාම නියං කාලෙදි පවා මේවා නොනැසී පැවැත්මට දායක වෙනවා. බලන්න කාෂ්ඨීය ශාකවල දැඩි කියන එකට ටිකක් අපි කියනවා විද්‍යානුකූල වචනය දෘඪ කියලා. දෘඪ සදාහරිත පත්‍ර. සදාහරිත ඒ කියන්නේ මේ පත්‍රයේ තියෙන මේ හරිත වර්ණය වසර පුරාම නොවෙනස්ව පවතිනවා. මේ කොළ වේලිලා ගහම කොළ වලින් වේලිච්ච කොළ වලින් බර වෙලා ඒ කොළ ටික හැලෙන ශාක නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ පතනශීලී ශාක නෙමෙයි තියෙන්නේ. සදාහරිත පත්‍ර තියෙන්නේ. ඒ නිසා කාෂ්ඨීය ශාකවල දෘಢ ඒ කියන්නේ දැඩි සදාහරිත පත්‍ර තියෙනවා. ඒවා නියං කාලය තුලදී නොනැසී පවතින මේ ශාකයට ලොකු දායකත්වයක් උදව්වක් කරනවා. එහෙමනම් දරුවනේ දැන් අපිට පාඩම් නේද? දැන් පාඩම් මේ ටික ඔක්කොම මාත් එක්ක මතක් කරමු, මෙනෙහි කරන්න මාත් එක්ක. මොකද්ද ශාක දක්වන අනුවර්තන මේ වගේ ලිතරම ලැබුගිනි වලට කැලෑගිනි වලට ලක් වෙන පරිසරයක වර්ධනය වන ශාක දක්වන අනුවර්තන මොනවද? පළවෙනිම එක තමයි ගින්නට සහ අධික රස්නයට හසු වීමෙන් පසුව පමණක් බීජ ප්‍රරෝහණය වීම. ඒ වගේම ගින්නට ප්‍රතිරෝධී මූල පද්ධතියක් තියෙනවා. ගින්නට ප්‍රතිරෝධී මුල්වල සංචිතව ආහාර පවතින බැවින් ගින්නක් ඇතිවිලා අවසන් වුණාට පසුව ගින්නක් ඇති වී අවසන් වූ වහාම නැවත පැල හට ගැනීමට හැකියාව තියෙනවා. ගින්නෙන් පසුව නැවත පැල හට ගැනීමට භාවිතා කරනවා මේ සංචිත ආහාර. පස්වෙනි කාරණාවට කලින් හතරවෙනි කාරණාව අපි බලමු. ඉක්මනින්ම නැවත පැල හට ගැනීම නිසා අර ගින්නෙන් නිදහස් වෙච්ච පෝෂක භාවිතා කරන්න වහාම භාවිතා කරන්න හැකියාවක් ලැබෙනවා. පස්වෙනි කාරණාව තමයි කාෂ්ඨීය ශාකවල දෘಢ සදාහරිත පත්‍ර නියං කාලෙදි පවා නොනැසී පවතින ශාකයට උදව් කරනවා. ඉතින් හරිම සරලයි. දැන් ඒ අපි අනුවර්තන ටික කිව්වනේ පොඩ්ඩක් මතක් කරමු. උඩින් අපි කතා කරපු කරුණු ටික ශාකවල පවතින විශේෂ ලක්ෂණ මොනවද? දර්ශීයව කුරු වනාන්තර සහ පඳුරු වලින් සමන්විත බියෝමයක්. දරුවනේ පැරණි විෂය නිර්දේශය තුල චැපරාල්ව හඳුන්වන අන්වර්ථ නාමයක් තමයි පඳුරු බියෝමය. ඇයි? දර්ශීයව පඳුරු විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන්. ඉතින් ඒවා අතර පැතිරිච්ච තෘණ වර්ග ඒ වගේම අකාෂ්ඨීය පැලෑටිත් දකින්න පුළුවන්. අකාෂ්ඨීය පැලෑටි. නිරන්තරයෙන්ම ලැබුගිනි වලට ලක්වන කලාපයක් ප්‍රදේශයක් නිසා ඊට ගැලපෙන අනුවර්තන දරන ශාක තමයි පවතින්නේ. ඒ අනුවර්තන අපි සාකච්ඡා කළා. අනුවර්තන 5ක් කියලා දුන්නා. එහෙමනම් ශාකවල විශේෂ ලක්ෂණ කතා කරා. දැන් අපි එහෙමනම් හතරවෙනි මාතෘකාව වන සතුන්ගේ විශේෂ ලක්ෂණ ගැන අධ්‍යයනය කරමු. දේශීය ශීරපායින් බොහෝ දෙනෙක් ලෑටි ගාන්නෝ. ඔන්න පුතේ අලුත් වචනයක් කියලා දෙනවා. ලෑටි ගාන්නන් කියලා. ලෑටි ගාන්නන් කියන්නේ කාටද? උලා කන සත්තුන්ට. උලා කන සත්තුන්ට කියන්නේ ලෑටි ගාන්නන් කියලා. ඉතින් බලන්න උදාහරණ දෙක ඔබට ගැළපෙන උදාහරණද කියලා මේ ලෑටි ගාන්නන්ට පැහැදිලිවම. උලා කන පෝෂණයක් දරන කට්ටිය තමයි මේ ඉන්නේ. මුවන් එළුවන්. ඒ නිසා දේශීය ශීරපායින් මේ පරිසරය තුල මුණ ගැහෙන බොහෝ දෙනෙක් උලා කමින් ඔය තෘණ වර්ග කුඩා පැලෑටි වර්ග උලා කමින් තමන්ගේ පෝෂණය සලසා ගන්න ශාක භක්ෂකයෝ තමයි මෙතන ඉන්නේ. ඒ නිසා මුවන් එළුවන් වැනි දේශීය ශීරපායින් බොහෝ දෙනෙක් ලෑටි ගාන්නන්. කුඩා ශීරපායින් විශේෂවල විවිධත්වය ගොඩක් වැඩි. කුඩා ශීරපායින්ගේ විවිධත්වය ගොඩක් වැඩි. ඒ නිසා කුඩා ශීරපායින්ගේ විවිධත්වයෙන් පොහොසත් බියෝමයක් තමයි මේ චැපරාල් කියන්නේ. උභයජීවී, පක්ෂීන්, උරගයන්, කෘමි විශේෂ ගණනාවක් මේ පරිසරයේ දකින්න පුළුවන්. කවුද? කාණ්ඩ වශයෙන් කියනනම් උභයජීවී, පක්ෂීන්, උරගයන් සහ කෘමි විශේෂ ගණනාවක් මේ පරිසරය තුල දකින්න පුළුවන්. දැන් මේ චැපරාල් වලට මාවේනික දේශීය ශීරපායි සත්වෙක්, ශාක භක්ෂකෙක්. හරි? ඒතර මෙයාලා උලා කන පෝෂණ රටාවක් අනුගමනය කරන නැත්නම් ලෑටි ගාන්නන් ලෙස හඳුන්වන සත්ව විශේෂ. හරි. එහෙමනම් සතුන්ගේ විශේෂ ලක්ෂණ සාරාංශීකරණය කරොත් දේශීය ශීරපායින් බොහෝ දෙනෙක් ලෑටි ගාන්නන් උදා මුවන් එළුවන්. හරි. කුඩා ශීරපායි විශේෂ විවිධත්වයෙන් පොහොසත් බියෝමයක්. උභයජීවීන්, උරගයන්, පක්ෂීන් සහ කෘමි විශේෂ ගණනාවක් දරුවනේ මෙම පරිසරය තුල දකින්න පුළුවන්. අපි මානව බලපෑම් වලට අපේ අවධානය යොමු කරමු. දරුවනේ මානව ජනාවාසීකරණය, මිනිස්සු ජනාවාස පිහිටුවා ගැනීමත් එක්ක නාගරීකරණය,
නගර නිර්මාණය වීමත් සමග සහ ආහාර අවශ්‍යතාවයේ සඳහා භූමි ප්‍රදේශ කෘෂිකාර්මික භූමි බවට පරිවර්තනය කිරීමත් සමග ඒත් එක්කම තමයි මේ ප්‍රදේශ ටිකෙන් ටික අඩු වෙන්න ගත්තේ. චැපරාල් බියෝමේ ඝනත්වය අඩු වෙන්න පටන් ගත්තේ මේ ප්‍රධාන සිදුවීම් තුන. මානව ජනාවාසකරණය, නාගරීකරණය සහ මේ භූමි ප්‍රදේශ කෘෂිකාර්මික බිම් බවට පරිවර්තනය කිරීමයි මේ චැපරාල් බියෝමය අඩු වෙන්න මූලිකම හේතු වුණේ. ඉතින් එහෙමනම් මානව ජනාවාසකරණය, නාගරීකරණය සහ කෘෂිකාර්මික බිම් බවට පරිවර්තනය හේතුවෙන් මෙම ප්‍රදේශ අඩුවීමත් ඒ වගේම මේ ප්‍රදේශවල ස්වභාවික ක්‍රියාවන්ට බාධා සිදුවීමත් සිදු වෙලා තියෙනවා. මිනිස් ක්‍රියාකාරකම් ඍජුවම මැදිහත් වෙනවා මේ ප්‍රදේශයේ නිතරම ලැබුගිනි තත්වයන් නිර්මාණය කරන්න. මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන ගිනි ගැනීම් වලට පහසුවෙන්ම ලක් වෙන පරිසරයක් තමයි දරුවනේ මේ චැපරාල් බියෝමය කියලා කියන්නේ. ඒ අනුව දැන් චැපරාල් බියෝමයට අදාළ මූලික ලක්ෂණ පහම අපි සාකච්ඡා කළා. චැපරාල් පිහිටන්නේ කොහෙද? චැපරාල් බියෝමේ දේශගුණික ලක්ෂණ මොනවද? චැපරාල් බියෝමේ තුල දකින්න ලැබෙන ශාකවල විශේෂ ලක්ෂණ, සතුන්ගේ විශේෂ ලක්ෂණ, ඒ වගේම චැපරාල් බියෝමේ මත මානවයා ඇති කරලා තියෙන බලපෑම් මොනවද කියලා. අපිට මීළඟට පුළුවන් දරුවනේ චැපරාල් බියෝමේට අදාළ ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න. එන්න මාත් එක්ක මේ ප්‍රශ්නාවලියට අපි දැන් පිළිතුරු සපයමු. චැපරාල්හි ව්‍යාප්තිය දක්වන්න. දරුවනේ මධ්‍ය අක්ෂාංශ වෙරළබඩ ප්‍රදේශවල තමයි චැපරාල් තියෙන්නේ. ඒක ඉස්සෙල්ලා ලියන්න ඕන. මධ්‍ය අක්ෂාංශ වෙරළබඩ ප්‍රදේශවල චැපරාල් ව්‍යාප්ත වී ඇත. දැන් ප්‍රදේශත් අපිට කියන්න පුළුවන් ඊට අදාළව. දැන් උදාහරණයක් වශයෙන් උතුරු ඇමරිකාව, ස්පාඤ්ඤය, චිලි, දකුණු ප්‍රංශය, දකුණු අප්‍රිකාව. ඒ ටික අනිවාර්යෙන් කියන්න ඕනේ. උතුරු ඇමරිකාව, ස්පාඤ්ඤය, චිලි, දකුණු ප්‍රංශය, දකුණු අප්‍රිකාව. හැබැයි තව විශේෂ දෙයක් තියෙනවනේ කියන්න. මොකද්ද? දකුණු දිග කැලිෆෝනියාවේ තමයි චැපරාල් හොඳින්ම වර්ධනය වෙලා තියෙන්නේ. ඒකත් අපි ලියමු. දකුණු දිග කැලිෆෝනියාවේ චැපරාල් හොඳින්ම වර්ධනය වී ඇත. හොඳින්ම වර්ධනය වී ඇත. එමනම් දරුවනේ චැපරාල් වල ව්‍යාප්තිය ගැන අපි පිළිතුරු ලියපු නිසා ඊළඟ ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ. චැපරාල්හි දේශගුණික ලක්ෂණ මොනවද? පැහැදිලිවම වැසි සහිත ශීත ඍතුවකුත් ඒ වගේම වියලි ගිම්හානයකුත් තියෙනවා. වර්ෂාව සහිත ශීත ඍතුවක් වගේම වියලි ගිම්හානයක් තියෙනවා. වැසි සහිත ශීත ඍතුවක් මෙන්ම වියලි ගිම්හානයක්ද ඇත. වැසි සහිත ශීත ඍතුවක් මෙන්ම වියලි ගිම්හානයකුත් තියෙනවා. ඊළඟ දේ තමයි උෂ්ණත්වය ගත්තොත් දරුවනේ සෙල්සියස් අංශක 10ත් 12ත් අතර අගයක් ගන්නවා. ඒක සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යන්න පුළුවන්. 40ට වඩා වැඩි අගයක් බවට පත් වෙන්නත් පුළුවන්. උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ත් 12ත් අතර අගයකි. එය සෙල්සියස් අංශක 40ට ඉහළ අගයකට පත්විය හැකිය. හරි. එතකොට වැසි සහිත ශීත ඍතුවක් මෙන්ම වියලි ගිම්හානයකුත් තියෙනවා.
සාමාන්‍ය උෂ්ණත්වය ගත්තොත් සෙල්සියස් 10ත් 12ත් අතර අගයක් ගන්නවා. හැබැයි ඒක සෙල්සියස් 40ක අගයකටත් ඉහළ අගයකට පත් වෙන්න පුළුවන්. ඒ වගේම දරුවනේ වාර්ෂික වර්ෂාපතනය ගැනත් කියන්න ඕනේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය කොච්චරක් විතර වෙනවද? 300ත් 500ත් මිලිමීටර් ප්‍රමාණයක්. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 300ත් 500ත් මිලිමීටර් පමණ වෙනවා. මීළඟ ප්‍රශ්නයට මම යොමු වෙනවා. තුන්වෙනි ප්‍රශ්නය, චැපරාල්හි ශාක දක්වන විශේෂ අනුවර්තන මොනවද? ඍජුවම අහන්නේ අර අනුවර්තන පහ දරුවෝ. හරි. ගින්නට සහ අධික රස්නයට පසුව පමණක් බීජ ප්‍රරෝහණය වීම. ඒක පළවෙනිම දේ. ගින්නකට හා අධික රස්නයට පසුව පමණක් බීජ ප්‍රරෝහණය වීම. ඒක තමයි පළවෙනිම අනුවර්තනය. දැන් දෙවනි අනුවර්තනය බලමු. දරුවනේ දෙවනි අනුවර්තනය තමයි ගින්නට ප්‍රතිරෝධී මුල් පැවතීම. තුන්වෙනි අනුවර්තනය ගින්නට ප්‍රතිරෝධී මුල් තුල සංචිතව පවතින ආහාර ගින්නෙන් පසුව පැල වර්ධනයට භාවිතා වීම. අපිට දෙකම ලියන්න පුළුවන්. ගින්නට ප්‍රතිරෝධී මුල් තිබීම. තුන්වෙනි කාරණාව ගින්නට ප්‍රතිරෝධී මුල් තුල පවතින සංචිත ආහාර ගින්නට ප්‍රතිරෝධී මුල් තුල පවතින සංචිත ආහාර ගින්නෙන් පසුව පැල වර්ධනයට භාවිතා වීම. ඒ වගේම ගින්නකින් පසුව පැල ඉක්මනින් වර්ධනය වීම නිසා අර ගින්නෙන් නිදහස් වෙච්ච පෝෂක පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන්. ගින්නෙන් පසුව ඉක්මනින් නව පැල හට ගන්නා බැවින් ගින්නෙන් නිදහස් වූ පෝෂක භාවිතා කළ හැකි වීම. පස්වෙනි කාරණාව, ඒක ගින්නට අදාළ කාරණාවක් නෙමෙයි. කාෂ්ඨීය දෘಢ සදාහරිත පත්‍ර පවතින නිසා නියන් කාලෙදී නොනැසී පැවතීමට ඒක දායක වෙනවා. කාෂ්ඨීය දෘಢ සදාහරිත පත්‍ර නියං කාලවලදී නොනැසි පැවැත්මට දායක වේ. මෙන්න දරුවනේ චැපරාල්හි ශාක දක්වන විශේෂ අනුවර්තන පහ. ඒ පහම අපි ලිව්වා. අපි මේවා පාඩම් කරපු නිසා අපිට ලියන්න හරිම පහසුයි. ඒ නිසා මේ කරුණු මාත් එක්කම පාඩම් කරගමු දරුවෝ. මාත් එක්කම මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියමු. අනිවාර්යයෙන්ම ඔබට ඉහළම ජයග්‍රහණයකට යන්න පුළුවන්. චැපරාල්හි සතුන්ගේ විශේෂ ලක්ෂණ මොනවද? බොහෝමයක් දේශීය ශීරපායින් ලෑටි ගාන්නන්. උදාහරණයක් මුවා එළුව. ඒක මුලින්ම ලියන්න ඕනේ. බොහෝමයක් දේශීය ශීරපායින් ලෑටි ගාන්නෝය. මුවා එළුවා නිදසුන් වේ. දෙවැනි කාරණාව තමයි
කුඩා ශීරපාහින්ගේ විවිධත්වයෙන් පොහොසත් බියෝමයක් මේක. කුඩා ශීර පායින්ගෙන් පොහොසත්ය. දැන් විශේෂයෙන්ම දකින්න ලැබෙන සත්ව කාණ්ඩ විදිහට උභයජීවීන්, උරගයන්, පක්ෂීන් සහ කෘමි විශේෂ ගණනාවක් මුණ ගැහෙනවා. උභයජීවීන්, පක්ෂීන්, උරගයන් හා කෘමි විශේෂ ගණනාවක් දක්නට ලැබේ. කෘමි විශේෂ ගණනාවක් දකින්න ලැබෙනවා. එමනම් චැපරාල්හි සතුන්ගේ විශේෂ ලක්ෂණත් අපි සාකච්ඡා කරලා පිළිතුරු ලියලා අවසන්. අපි චැපරාල් සම්බන්ධ අවසාන ප්‍රශ්නයට යමු. බලන්න. චැපරාල් වලට එල්ල වෙලා තියෙන මානව බලපෑම් මොනවද? මානව ජනාවාසීකරණය, නාගරීකරණය සහ කෘෂිකාර්මික බිම් බවට පරිවර්තනය. මේ ගැටලු තුනම තියෙනවා. මානව ජනාවාසකරණය, නාගරීකරණය හා කෘෂිකාර්මික බිම් බවට පරිවර්තනය වීම නිසා චැපරාල් අඩුවීම හා බාධා වීම සිදු වී ඇත. තවත් වැදගත් දෙයක් තියෙනවා. මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන ගිනි ගැනීම් වලට පහසුවෙන් භාජනය වෙනවා. මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන ගිනි ගැනීම් වලට පහසුවෙන් භාජනය වේ. පහසුවෙන් භාජනය වේ. ඒ අනුව දරුවනේ චැපරාල් බියෝමයට සම්බන්ධ සියලුම සිද්ධාන්ත කරුණුත් ඒ වගේම චැපරාල් බියෝමය ඇසුරෙන් නිර්මාණය කරපු අලුත්ම ප්‍රශ්න කීපයකුත් අපි සාකච්ඡා කළා. දැන් අපිට ඊළඟට යමු වෙන්න පුළුවන් සෞම්‍ය කලාපික තෘණ භූමි පිළිබඳව අධ්‍යයනය කරන්නට. දැන් අපි ඊළඟ බියෝමයට එනවා. ඒ තමයි සෞම්‍ය කලාපික තෘණ භූමි. සෞම්‍ය කලාපික තෘණ භූමි. බලන්න මේ තියෙන හරිම ලස්සන බියෝමයක් ඇත්තටම. සෞම්‍ය කලාපික තෘණ භූමි කියන්නේ. මේවා වනාන්තර වලටත් කාන්තාර වලටත් යෝග්‍ය දේශගුණික තත්ත්වවලට අතරමැදි සෞම්‍ය කලාපික දේශගුණික ප්‍රදේශවල තමයි පිහිටලා තියෙන්නේ. පිහිටීම ගැන කිව්වොත් වනාන්තර වලට සහ කාන්තාර වලට යෝග්‍ය දේශගුණික තත්ත්වවලට අතරමැදි දේශගුණික තත්ත්ව සහිත ප්‍රදේශවල තමයි තියෙන්නේ. හරියටම පිහිටීම් කියනවා නම් දරුවනේ උතුරු ඇමරිකාවේ ප්‍රේරි තෘණ භූමිය ලෝකේ ප්‍රසිද්ධම තෘණ භූමියක්. උතුරු ඇමරිකාවේ ප්‍රේරි තෘණ භූමිය. ඒ වගේම යුරේෂියාවේ ඒ කියන්නේ යුරෝපය සහ ආසියාව දෙකටම අයත් වන ස්ටෙප්ස් තෘණ භූමිය ඉතාම ප්‍රසිද්ධයි. ආජන්ටිනාවේ පැම්පාස් තෘණ භූමිය ප්‍රසිද්ධම තෘණ භූමි කීපයක් ලෝකේ තියෙන. උතුරු ඇමරිකාවේ ප්‍රේරි, ඒ වගේම යුරේෂියාවේ ස්ටෙප්ස් තෘණ භූමිය, ඒ වගේම ආජන්ටිනාවේ පැම්පාස් තෘණ භූමිය ලෝකේ දකින්න ලැබෙන ප්‍රධානම සෞම්‍ය කලාපික තෘණ භූමි. එහෙමනම් දැන් පිහිටීම ගැන නැවත එක පතාවක් මතක් කරගමු. සෞම්‍ය කලාපික තෘණ භූමි කොහෙද පිහිටලා තියෙන්නේ? වනාන්තර වලට සහ කාන්තාර වලට යෝග්‍ය දේශගුණික තත්ත්වවලට අතරමැදි දේශගුණික ලක්ෂණ සහිත ප්‍රදේශවල තමයි සෞම්‍ය කලාපික තෘණ භූමි පවතින්නේ. හරියටම කියනවා නම් උතුරු ඇමරිකාවේ තියෙන ප්‍රේරි තෘණ භූමිය, යුරේෂියාවේ දකින්න ලැබෙන ස්ටෙප්ස්, ඒ වගේම ආජන්ටිනාවේ පැම්පාස් තෘණ භූමිය නිදසුන් වෙනවා. මේ තියෙන්නේ වෙන්නේ තෘණ භූමියක දර්ශනීය ඡායාරූපයක්. දැන් අපි දෙවන මාතෘකාවට සුපුරුදු පරිදි දේශගුණික ලක්ෂණ තෝරගෙන සාකච්ඡා කරනවා. මේ තෘණ භූමිවල වියලි ශීත ඍතුවක් වගේම තෙත ගිම්හාන ඍතුවකුත් පවතිනවා. වියලිතාවයෙන් යුක්ත ශීත ඍතුවක්.
ඒ වගේම තෙතමනේ සහිත හැබැයි ගිම්හාන ඍතුවක් තියෙනවා. හරි? තෘණ භූමිවල වියලි ශීත ඍතුවක් තියෙනවා. තෙත ගිම්හාන ඍතුවකුත් තියෙනවා. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයේ දරුවනේ වසරකට 300ත් 1000 මිලිමීටර් ප්‍රමාණයක් වෙනවා. මෙන්න වාර්ෂික වර්ෂාපතනය. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 300ත් 1000 මිලිමීටර් අතරාගයක් තමයි ගන්න. වර්ෂණය ඊටාම ඍතුමය වන අතර එය නියං කාලයේ සමග ආවර්තිත වේ. මොකක්ද ඒ කරුණෙන් කියන්නේ? වර්ෂාව ඊටාම ඍතුමය. ඒ කියන්නේ වර්ෂාව එක කාලයකට පමණයි වහින්නේ. වර්ෂාව පතිත වෙන්නේ එක ඍතුවකට පමණයි. ඒ වගේම අනිත් කාලෙදි නියං කාල සමයක් ගත කරනවා. මේක වරින් වර වෙනස් වෙමින් යන්නේ. ඒකයි ආවර්තිතයි කියලා කියන්නේ. ආවර්තිතයි කියන්නේ වරින් වර වෙනස් වෙනවා. ඔන්න වර්ෂාව සහිත ඍතුවක් තියෙනවා. ඊට පස්සේ නියං කාලයක්. ආයි වර්ෂාව සහිත ඍතුවක්. ආයි නියං කාලයක් ලෙස මාරුවෙන් මාරුවට තමයි මේ කාල වකවානු ගත වෙන්නේ. එතකොට වර්ෂණය ඊටාම ඍතුමය වන අතර එය නියං කාලයේ සමග ආවර්තිතව පවතිනවා. ශීත ඍතුවේදී සාමාන්‍ය පරිසර උෂ්ණත්වය සෙල්සියස් -10ටත් වඩා පහතට යනවා. බලන්න. සෙල්සියස් -10ට වඩා පහතට වැටෙනවා ශීත ඍතුවේදී. නමුත් අර ගිම්හාන ඍතුවේදී මේ බලන්න ගිම්හාන ඍතුවේදී දරුවනේ මේ උෂ්ණත්වය සෙල්සියස් 30ක අගයක් ගන්නවා. -10ට අඩු වෙනවා, -10ටත් වඩා අඩු වෙනවා ශීත ඍතුවේදී. ටිකක් කටුක උෂ්ණත්වයක්. හැබැයි ගිම්හානේදී සෙල්සියස් අංශක 30ක උෂ්ණත්වයකටපත් වෙනවා. එවනම් අපි දේශගුණික ලක්ෂණවල සාරාංශීකරණයකට ආවොත් දරුවනේ මේ තෘණ භූමිවල වියලි ශීත ඍතුවක් වගේම තෙත ගිම්හාන කාලයක් පවතිනවා. වර්ෂණය ගත්තොත් ඊටාම ඍතුමය වන අතර නියං කාලද සහිතව ආවර්තිතව තමයි මේවා ගත වෙන්නේ. වාර්ෂික වර්ෂාපතනය සාමාන්‍යයෙන් 300ත් 1000 මිලිමීටර් අතර අගයක් ගන්නවා. ශීත ඍතුවේදී උෂ්ණත්වය සෙල්සියස් -10ටත් වඩා පහළ යන අතර ගිම්හානයේදී එය සෙල්සියස් 30ක උෂ්ණත්වයක් බවට පත් වෙනවා. ඒ තමයි දේශගුණික ලක්ෂණ. අපි යොමු වෙමුකෝ ශාකවල ලක්ෂණ ගැන කතා කරන්න. ඔන්න පැහැදිලි රූප තුනක් මම ඉදිරිපත් කරනවා. ඉතින් මේවට නම කියන්නෙම සෞම්‍ය කලාපික තෘණ භූමි. එහෙනම් ප්‍රමුඛ ශාක වෙන්න ඕනේ කවුද? තෘණ වර්ගනේ. විවිධ තෘණ වර්ග. එමනම් පළවෙනිම කරුණ මෙම තෘණ භූමි වල ප්‍රමුඛ ශාක විශේෂය වෙන්නේ තෘණ. තෘණ ශාක තමයි ප්‍රමුඛ වෙන්නේ. ඒ තෘණ ශාකත් වර්ගීකරණය කරලා තියෙනවා ඒ තෘණ ශාකයක පවතින උස අණුව. උස මට්ටම් අණුව තමයි ආකාර තුනකට බෙදලා තියෙන්නේ. මේ බලන්න. උස තෘණ. මේ උස තෘණ ගත්තම මේ තෘණ වර්ගවල උස සාමාන්‍ය මීටර් 2ක් දක්වා උනත් වැඩි වෙන්න පුළුවන්. මීටර් 2ක් දක්වා උඩරිම වැඩි වෙන්න පුළුවන් මේ උස තෘණ. මිශ්‍ර තෘණ. ඒවල උස අතරමැදි උසක් තියෙන්නේ. හැබැයි උසින් අඩුම තෘණ වලට කියනවා මිටි තෘණ කියලා. රූප සටහන් තුන හොඳට අධ්‍යයනය කරන්න. උස තෘණ, මිශ්‍ර තෘණ, මිටි තෘණ. හරි. දරුවනේ ප්‍රේරි තෘණ භූමි තමයි වැඩිපුරම ප්‍රසිද්ධ උතුරු ඇමරිකාවේ තියෙන ප්‍රේරි තන බිම් වල තෘණ වර්ග සෙන්ටිමීටර් කීපයක සිට බලන්න මීටර් 2ක් දක්වා වෙනස් වෙනවා. වෙනස් වෙන උසකින් යුක්තයි. සෙන්ටිමීටර් කීපයක ඉඳලා ඒ කියන්නේ මේ වගේ මිටි තෘණ වල ඉඳලා මීටර් 2ක් දක්වා වෙනස් වෙනවා. උස තෘණ දක්වාම විවිධාකාර තෘණ වර්ග තියෙනවා. මේ තෘණ භූමි වල ගින්න හා නියඟය ඇති නිසා බොහෝමයක් ශාක ගින්නට ඔරොත්තු දෙන අනුවර්තන දරනවා. ඒ නිසා මේ තෘණ භූමි වලටත් අර චැපරාල් වලට වගේම නිතරම ගින්නට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසාම ගින්න සහ නියඟය ඇතිවන නිසාම මේ ශාක මේ තත්වයන් හඳුනාගෙන මේ තත්වයන්ට අනුවර්තනය වෙලා තියෙනවා. ගින්නට හොඳින් ඔරොත්තු දෙන අනුවර්තන දරනවා මේ තෘණ භූමි වල වැඩෙන ශාක විශේෂ. සතුන්ගේ විශේෂ ලක්ෂණ වලට අපි යොමු වෙමු. දරුවනේ අශ්වයන් වැනි උලාකන විශාල ශීරපායි සතුන් මේ තෘණ භූමි වල සෞම්‍ය කලාපික තෘණ භූමි වල හරිම සුලභ දසුණක්. ඔබට මතක නම් කලින් රූප රාමුවක මම සෞම්‍ය කලාපික තෘණ භූමි ගැන පිහිටීම ගැන කතා කරන රූප රාමුවේදී ඔබ දකින්න ලැබුණෙත් තෘණ භූමියක ඒ තෘණ උලාකමින් වාසය කරන අශ්වයින් කීප දෙනෙක්. ඒ නිසා අශ්වයින් වැනි උලාකන විශාල ශීරපායි සතුන් වගේම මේ ඉන්න පුංචි සමාජිකයෝ ටික දිහා බලන්න. හරිම අහිංසක සතුන් වගේක් ගුල්හාරණ ශීරපායි. උතුරු ඇමරිකාවේදී මේ සමාජිකයන්ව හඳුන්වන්නේ පෙයාරි ඩොග්ස් කියලා.
ප්‍යාරි බල්ලන් කියලා හඳුන්වන්නේ. ඒ වගේම මොවුන්ට සතුරුකම් කරන විලෝපිකයොත් මේ පරිසරයේම දකින්න ලැබෙනවා. ඒ අනුව අශ්වයින් වැනි විශාල උලාකන සමාජිකයන්, උලාකන ශීරපායින්, ගුල්හාරණ ශීරපායින්, විශේෂයෙන්ම උතුරු ඇමරිකාවේ ප්‍රයාරි බල්ලන් සහ ඔවුන්ගේ විලෝපිකයොත් මේ පරිසර පද්ධතිවලම වාසය කරනවා. ඒ තමයි සතුන්ගේ විශේෂ ලක්ෂණ. අවසාන වශයෙන් දරුවනේ මිනිස් බලපෑම් කොහොමද මේ ප්‍රයාරි තෘණභූමි වලට, උතුරු ඇමරිකා විශේෂයෙන්ම තියෙන, ඒ වගේම යුරේෂියාවේ තියෙන ස්ටෙප්ස් වලට, ආජන්ටිනාවේ පැම්පාස් වලට, මෙවැනි තෘණභූමි වලට කොහොමද මානව බලපෑම් වර්තමානයේ වන විට එල්ල වෙලා තියෙන්නේ? බලන්න. උස තෘණ පේරිබිම් මේ වන විටත් අන්තරායට ලක් වෙච්ච ස්වභාවික පරිසර පද්ධතියක් ලෙස ජාත්‍යන්තර වශයෙන්ම නම් කරලා තියෙනවා. උස තෘණ සහිත පේරිබිම්. ඒකට හේතුව මිනිසා විසින්ම ඒ භූමි ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වගේ කෘෂිකාර්මාන්තයට, ඒ වගේම විවිධ සත්ත්ව ගොවිපළවල් බවට පරිවර්තනය කරලා තියෙනවා. උස තෘණ පේරි තෘණබිම් මේ වන විටත් අන්තරායට ලක් වෙච්ච ස්වභාවික පරිසර පද්ධති විදිහට සලකනවා. මේකට මූලිකම හේතුව මානව බලපෑම. මිනිසා විසින් මේ වගේ උස තෘණ සහිත පේරිබිම් කෘෂිකාර්මික කටයුතු වලට සත්ත්ව පාලනය නැත්නම් සත්ත්ව ගොවිපළවල් බවටත් පරිවර්තනය කරලා තියෙනවා. දැන් ගොවිපළ සතුන් විදිහට යොදා ගන්න එළුවන්, බැටළුවන්, ගවයන් මේ වගේ සතුන් අධික ලෙස මේ ප්‍රදේශයේ තියෙන තෘණ වර්ග උලා කෑම නිසා අපි දන්නවනේ ඒගොල්ලෝ උලා කන ජීවින්නේ. හෙක්ටයාර් දහස් ගණනක විතර තෘණ භූමි ප්‍රයෝජනයට ගන්න බැරුව නිකන් નિසරු බිම් බවට නැත්තම් සටහනේ තියෙන පරිදි කාන්තාර බවට පත් වෙමින් පවතිනවා වර්තමානයේදී. අධික උලා කෑමකට ලක් වෙනවා. දරුවනේ මේ උලා කෑමත් එක්ක සිද්ධ වෙන ලොකුම හානිය තමයි පාංශු කාදන තත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද පස ශාක වැස්ම ඉවත් වෙනකොට, මේ පැලෑටි වැස්ම ඉවත් වෙනකොට පස බාහිරයට නිරාවරණය වෙනවා. ඒ නිසා පහසුවෙන් පාංශු කාදනයට ලක් වෙන්න පුළුවන් පරිසරයක් බවට අදවන විටපත් වෙලා තියෙනවා. වර්තමානයේදී මේ තෘණබිම් වල තිරිඟු, බාර්ලි, ඕට්ස් වැනි ධාන්‍ය වර්ග බහුලව වගා කරනවා. ඒ නිසා මේ තෘණභූමි හඳුන්වනවා ලෝකේ ධාන්‍යාගාර කියලා. විශාල ධාන්‍ය අස්වැන්නක් එකවර නෙලන්න පුළුවන් ප්‍රදේශ තමයි මේ සෞම්‍ය කලාපික තෘණභූමි. අස්වැන්න පැත්තෙන් ලොකු වුණාට ලොකු පරිසර හානියක් මේ වන විටත් සිද්ධ වෙලා තියෙනවා මේ බියෝමේට. මේ උලාකන ජීවින්ගේ උලා කෑම අධික වීම නිසා පහසුවෙන්ම පාංශු කාදනයට පවා ලක් වෙන තත්වයකට, තර්ජනයකට ලක් වෙලා තියෙනවා. ඒ නිසාම උලා කෑම අධිකව සිද්ධ වීමත් එක්ක හෙක්ටයාර දහස් ගණනක් තෘණබිම් ප්‍රයෝජනයට ගැනීමට නොහැකිව කාන්තාර බවට පත් වෙමින් පවතිනවා. ඒ තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන සෞම්‍ය කලාපික තෘණභූමි බියෝමේ මූලික ලක්ෂණ. අපිට දරුවනේ යොමු වෙන්න පුළුවන් ඊළඟට මේ ආශ්‍රයෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට. අපි යොමු වෙමු. සෞම්‍ය කලාපික තෘණභූමි තුනක් නම් කරන එක තමයි දැන් යොමු වෙලා තියෙන පළවෙනි ප්‍රශ්නේ. ඉතින් දරුවනේ උතුරු ඇමරිකාවේ ප්‍රේරි තෘණභූමිය දැවැන්තම තෘණභූමියක්. ඒ වගේම යුරේෂියාවේ ස්ටෙප්ස් තෘණභූමිය. දරුවනේ මේ ස්ටෙප්ස් තෘණභූමිය ගැන බටහිර යුරෝපීය සාහිත්‍යයේ පවා කියවෙනවා. හරි. ඊළඟට තුන්වෙනි තෘණභූමිය ආජන්ටිනාවට තමයි අදාළ වෙන්නේ. ආජන්ටිනාවේ පැම්පාස් තෘණභූමිය. තාම දර්ශනීය ප්‍රදේශ ලෝකේ තියෙන ලස්සනම ප්‍රදේශ. සෞම්‍ය කලාපික තෘණභූමි තුනක් නම් කරා. එහෙමනම් උතුරු ඇමරිකාවේ ප්‍රේරි තෘණභූමිය, ඒ වගේම යුරේෂියාවේ ස්ටෙප්ස් තෘණභූමිය, ආජන්ටිනාවේ පැම්පාස් තෘණභූමිය. සෞම්‍ය කලාපික තෘණභූමි වල දේශගුණික ලක්ෂණ මොනවද? මේ සෞම්‍ය කලාපික තෘණභූමි වල දේශගුණික ලක්ෂණ මොනවද? මේ ප්‍රදේශයේ වියලි ශීත ඍතුවක් වගේම තෙත ගිම්හානයක් දකින්න පුළුවන්. ඒක මුලින්ම ලියන්න ඕනේ. වියලි ශීත ඍතුවක් මෙන්ම තෙත
ගිම්හානයක්ද පවතී. තෙත ගිම්හානයකුත් පවතිනවා. වර්ෂණය ඊටාම ඍතුමයයි දරුවෝ. ඒ වගේම නියංකාලද සහිතව ආවර්තිතයි. වර්ෂණය ඊටාම ඍතුමය අතර නියංකාලද ආවර්තිතයි. නියංකාලද සහිතයි. වාර්ෂික වර්ෂාපතනය කොයිතරම් වෙනවද දරුවෝ? වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 300ත් 1000ත් අතර වෙනවා. වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය 300ත් 1000ත් mm පමණ වේ. වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 300ත් 1000ත් අතර වෙනවා. ඒ වගේම ශීත ඍතුවේදී උෂ්ණත්වය ගත්තොත් සෙල්සියස් අංශක -10ක් පමණ වෙනවා. හැබැයි ගිම්හානේදී මේක සෙල්සියස් අංශක 30ක් දක්වා අගයක් ගන්නවා. ශීත ඍතුවේදී උෂ්ණත්වය සෙල්සියස් -10ක් වන අතර ගිම්හානයේදී එය සෙල්සියස් අංශක 30ක් පමණ වේ. සෙල්සියස් අංශක 30ක් පමණ වෙනවා ගිම්හානයේදී මේ උෂ්ණත්වය. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න දරුවෝ. සෞම්‍ය කලාපික තෘණ භූමිවල ශාකවල ලක්ෂණ මොනවද? ප්‍රමුඛ ශාක, තෘණ ශාක. ඒක තමයි මුලින්ම කියන්න ඕනේ. තෘණ ශාක ප්‍රමුඛ ශාක වේ. ප්‍රමුඛ ශාක වේ. හරි. දැන් ආකාර තුනක තෘණ වර්ග දකින්න ලැබෙනවා. උස තෘණ, මිශ්‍ර තෘණ සහ මිටි තෘණ ලෙස ආකාර තුනකින් තෘණ වර්ග දකින්න පුළුවන්. උස තෘණ, මිශ්‍ර තෘණ හා මිටි තෘණ ලෙස ආකාර තුනකින් තෘණ වර්ග හමු වේ. තෘණ වර්ග හමු වේ. විශේෂයෙන්ම ප්‍රේරිත තෘණ භූමිවල සෙන්ටිමීටර් කිහිපයක සිට මීටර් 2ක් දක්වා උසින් වැඩි තෘණ දකින්න පුළුවන්. දැන් ප්‍රේරිත තෘණ බිම් තියෙන උතුරු ඇමරිකාවේ. ප්‍රේරිත තෘණ භූමිවල සෙන්ටිමීටර් කිහිපයක සිට මීටර් 2යි මීටර් 2ක් දක්වා උසින් යුත් තෘණ පවතී. උසින් යුක්ත තෘණ පවතිනවා. ඒ වගේම දරුවෝ ගින්නට නියගයට මේ තෘණ භූමි නිරන්තරයෙන්ම මුහුණ දෙන නිසා ගින්නට ඔරොත්තු දෙන අනුවර්තන දරනවා මේ තෘණ වර්ග. ගින්නට නියගයට මුහුණ දෙන බැවින් ගින්නට ප්‍රතිරෝධී එහෙම නැත්නම් ගින්නට ඔරොත්තු දෙන අනුවර්තන පවතිනවා. අනුවර්තන පවතිනවා. ඒක තමයි අපිට සෞම්‍ය කලාපික තෘණ භූමි සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නයට යමු. සෞම්‍ය කලාපික තෘණ භූමිවල සතුන්ගේ විශේෂ ලක්ෂණ. කලින් අපි කිව්වේ ශාකවල විශේෂ ලක්ෂණ. දැන් අපෙන් අහනවා සතුන්ගේ විශේෂ ලක්ෂණ. මේ අශ්වයින් වැනි විශාල උලාකන ශීරපායින් බහුලව දකින්න පුළුවන් මේ පරිසරය තුල. හරි. අශ්වයින් වැනි
උලා කන විශාල ශීරපායෙන් හමු වේ. ඒ විතරක් නෙමෙයි. පස තුල ගුල්හාරගෙන වාසය කරන කුඩා ශීරපායින් වන විශේෂයෙන්ම උතුරු ඇමරිකාවේ ප්‍රේරි බල්ලන් කියලා කියන්නේ මේ ප්‍රේරි තන බිම් වල ඉන්න ප්‍රේරි බල්ලන් සහ ඔවුන්ගේ විලෝපිකයනුත් මේ පරිසරයේ දකින්න පුළුවන්. පසේ ගුල් සාදමින් ජීවත් වන කුඩා ශීරපායෙන් වරහන් ඇතුලේ ප්‍රේරි බල්ලන් හා ඔවුන්ගේ විලෝපිකයන්ද දක්නට ලැබේ. ඔවුන්ගේ විලෝපිකයන්ද දකින්න ලැබෙනවා. ඒතර අශ්වයන් වැනි උලාකන විශාල ශීරපායින් වගේම පසේ ගුල්හාරගෙන ජීවත් වෙන කුඩා ශීරපායින් විශේෂයෙන්ම උතුරු ඇමරිකානු ප්‍රේරි තෘණභූමිවල වාසය කරන ප්‍රේරි බල්ලන් ප්‍රේරි ඩොග්ස් ඒ අයට ඉන්න විලෝපිකේනුත් මේ පරිසරය තුල අපිට නිරන්තරයෙන්ම දකින්න පුළුවන් සුලභව දකින්න පුළුවන් දර්ශනයක් තමයි ඒ සතුන්ගේ විශේෂ ලක්ෂණ වලට තියෙන්නේ. එමනම් දරුවනේ අපිට පස්වෙනි ප්‍රශ්නයට යොමු වෙන්නට පුළුවන්. බලමු පස්වෙනි ප්‍රශ්නේ මොනවද අහන්නේ කියලා. සෞම්‍ය කලාපික තෘණභූමි වලට එල්ල වෙලා තියෙන මානව බලපෑම් මොනවද කියන එක. මානව බලපෑම්. විශේෂයෙන්ම මේ ප්‍රේරි තෘණබිම් මේ වන විට අන්තරායට ලක් වෙච්ච ස්වභාවික පරිසර පද්ධතියක් බවට පත් වෙලා ඉවරයි. මිනිස් ක්‍රියාකාරකම් නිසාම. විශේෂයෙන්ම මේ භූමි ප්‍රදේශ කෘෂිකාර්මික බිම් බවට සහ සත්ව ගොවිපළවල් බවට පත් කරමින් පවතිනවා. ඒ නිසාම විශාල හානියක් මේ සෞම්‍ය කලාපික තෘණභූමි වලට සිද්ධ වෙනවා. දැන් සත්ව ගොවිපළවල් නිර්මාණය කිරීමේදී විශේෂයෙන්ම එළුවන්, බැටළුවන්, හරකුන් සඳහා මේ තෘණභූමි ප්‍රදේශ විශාල වශයෙන් උලා කන ආහාර සහිත බිම් ප්‍රදේශ බවට පත් වෙලා තියෙනවා. අධික ලෙස උලා කෑමත් සමගම මේ පරිසර පද්ධතිවල තෘණ විශේෂ ගණනාවක් ඉවත් වෙලා ගිහිල්ලා මේවා නිසරු භූමියක් වන කාන්තාර භූමි බවට මේ වන විට පරිවර්තනය වෙමින් පවතිනවා. එහෙමනම් දරුවනේ අපි මේ ටික සටහන් කරමු. ප්‍රේරි තෘණභූමි අන්තරායට ලක් වූ ස්වභාවික පරිසර පද්ධතියක් බවට පත් වී ඇත. මේවා කෘෂිකාර්මික බිම් බවට හා සත්ව ගොවිපළවල් බවට පරිවර්තනය කර ඇත. ඒව තමයි දරුවනේ ප්‍රධාන මානව බලපෑම්. ඒ අනුව සෞම්‍ය කලාපික තෘණභූමි සම්බන්ධ සියලුම විෂය කරුණුත් ඒ හා සම්බන්ධ වන්නා වූ ආදර්ශ ප්‍රශ්නාවලියත් සාකච්ඡා කළ අවසන්. දැන් අපිට යොමු වෙන්න පුළුවන් ඊළඟ කොටස. අපේ ඊළඟ මාතෘකාව තමයි සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තර. අපි දැන් ඒකට යොමු වෙමුකෝ. බලන්න. වචනේ පරිසමාප්තයෙන්ම ගැලපෙන ඡායාරූපයක්. සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තර. මේ වනාන්තරවල තියෙන පත්‍රවල පළලින් විශාලයි. අනිකුත් ශාකවලට සාපේක්ෂව. අනිකුත් බියෝමවල දකින්න ලැබෙන ශාක පත්‍ර වලට වඩා පළලින් වැඩි පත්‍ර දකින්න පුළුවන් මෙන්න මේ වගේ. හරි. එහෙමනම් ඉස්සෙල්ලම පිහිටීම සලකා බලමු. සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තර පිහිටන්නේ දරුවෝ උතුරු අර්ධගෝලයේ මධ්‍ය අක්ෂාංශ ප්‍රදේශයේ. හරියටම මේ පිහිටීම දැනගන්න ඕනේ. උතුරු අර්ධගෝලයේ මධ්‍ය අක්ෂාංශ ප්‍රදේශයේ තමයි පැතිරිලා තියෙන්නේ. උතුරු අර්ධගෝලයේ මධ්‍ය අක්ෂාංශ ප්‍රදේශයේ තමයි මේ සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර පැතිරිලා තියෙන්නේ. පිහිටීම තමයි ඒ කිව්වේ. උතුරු අර්ධගෝලයේ මධ්‍ය අක්ෂාංශ ප්‍රදේශවල තමයි තියෙන්නේ.
දේශගුණික ලක්ෂණ වලට යමු යමු. බලන්න වාර්ෂික වර්ෂාපතනය ටිකක් වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා. 700ක් 2000 මිලිමීටර් වාර්ෂික වර්ෂාපතනයක් තමයි ලැබෙන්නේ. වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 700ක් 2000 අතර අගයක් ගන්නවා. වසර මුළුල්ලේම සැලකිය යුතු ප්‍රමාණයක වර්ෂණයක් ලැබෙනවා. ඒක ලැබෙන්නේ ගිම්හානයේදී වර්ෂාව ලෙසත් ශීත ඍතුවේදී හිම ලෙසත්. ඒ කියන්නේ මේ වර්ෂණය ලැබෙන ආකාර දෙකක් තියෙනවා. ගිම්හාන ඍතුවේදී පැහැදිලිවම වැසි පොද කඩා වැටෙමින් තමයි වර්ෂාවක් පතිත වෙන්නේ. හැබැයි ශීත ඍතුවේදීම මේ වර්ෂණ ක්‍රියාවලිය සිද්ධ වන්නේ හිම ආකාරයෙන්. හිම පතිත වෙනවා ශීත ඍතුවේදී. ගිම්හානේදී වැසි පතිත වෙනවා. එහෙමයි වර්ෂණය සිදුවන්නේ. ආකාර දෙකකට තමයි සමස්ත වර්ෂණය සිද්ධ වෙන්නේ. වර්ෂයේ මුළුල්ලේම සැලකිය යුතු තරම් ප්‍රමාණයක වර්ෂණයක් ලැබෙනවා. ගිම්හානයේදී වර්ෂාව ලෙසත් ඒ වගේම ශීත ඍතුවේදී හිම පතිත වීමක් ලෙසත්. දැන් උෂ්ණත්වය ගත්තොත් දරුවනේ ශීත ඍතුවේදී සෙල්සියස් අංශක 0යි. සෙල්සියස් අංශක 0ක උෂ්ණත්වයක් ශීත ඍතුවේදී තියෙන්නේ. හැබැයි ගිම්හාන ඍතුවේදී මේක සෙල්සියස් අංශක 35 දක්වා ඉහළ යන්න පුළුවන්. ශීත ඍතුවේදී උෂ්ණත්වය සෙල්සියස් 0යි. ගිම්හානේදී මේක සෙල්සියස් 35 දක්වා ඉහළ යන්න පුළුවන්. අවසාන වශයෙන් ගිම්හානයේ උණුසුම් ඒ වගේම ආර්ද්‍රතාවයෙන් වැඩි. ගිම්හානයේ උණුසුම් ආර්ද්‍රතාවයෙන් වැඩි ඒක ශාක වර්ධනයට හිත කරයි. ඒක ශාක වර්ධනයට හිතකර තත්වයක්. ඉතින් එහෙමනම් දේශගුණික ලක්ෂණ වලට අපි නැවතත් සාරාංශගත කරොත් වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 700ත් 2000ත් අතර අගයක් ගන්නවා. වාර්ෂික වර්ෂාපතනය විශේෂයෙන්ම වර්ෂයේ පුරාම වර්ෂාපතනයක් ලැබෙනවා. මේ වර්ෂාපතනයේ සැලකිය යුතු ප්‍රමාණයක වර්ෂාපතනයක් මේ වර්ෂණය ආකාර දෙකකට ලැබෙනවා. ගිම්හානයේදී වර්ෂාව ලෙසත් ශීත ඍතුවේදී මේක හිම ලෙසත් තමයි ලැබෙන්නේ. උෂ්ණත්වය ගත්තොත් ශීත ඍතුවේදී සෙල්සියස් අංශක 0ක උෂ්ණත්වයක් පැවතියත් ගිම්හානයේදී මේක සෙල්සියස් අංශක 35 දක්වා ඉහළ යන්න පුළුවන්. සෙල්සියස් අංශක 35 දක්වා ඉහළ යන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ගිම්හානයේ උණුසුම් ආර්ද්‍ර තත්වයක් ගන්නව ඒක ශාක වර්ධනයට ලොකු රුකුලක් උදව්වක් සපයනවා. එහෙමනම් අපිට දේශගුණික ලක්ෂණ කතා කරපු නිසා මම යොමු වෙන්න කැමති ශාකවල තියෙන විශේෂ ලක්ෂණ වලට. දරුවනේ මේ පරිසර පද්ධතියට නම දෙන්නෙම සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තර. එහෙමනම් ප්‍රමුඛ ශාක වෙන්න ඕනේ පැහැදිලිවම පළල් පත්‍ර සහිත පතනශීලී ශාක. පතනශීලී ශාක කියලා කියන්නේ විශේෂයෙන්ම ගිම්හාන කාලෙදී ශාක පත්‍ර ගැලවිලා හැලී යාමක් දකින්න ලැබෙන නිසා. ඒ නිසා ප්‍රමුඛ ශාක ප්‍රධාන වශයෙන්ම පළල් පත්‍ර දරන පතනශීලී ශාක බව තරයේ මතක තියාගන්න ඕනේ. පැහැදිලිවම ශාක ස්තර වශයෙන් පිහිටලා තියෙනවා. අපි කියනවා ස්තරී භවනයක් දකින්න ලැබෙනවා කියලා. සංවෘත වියන් ස්තරයක් තියෙනවා. ස්තරී භවනයක් තියෙනවා. සංවෘත වියන් ස්තරයක්. ඒ කියන්නේ සංවෘත වියන් ස්තරයක් කියන්නේ වියන් ස්තරයේ හොඳින් වැසුණු ස්වභාවයක් තියෙනවා. විවෘත වෙච්ච වියන් ස්තරයක් නෙමෙයි සංවෘත වියන් ස්තරයක් තියෙනවා. යටි ප්‍රස්තර ශාක ස්තර එකක් දෙකක් ලෙස පිළියෙල වෙලා තියෙනවා. යටි ප්‍රස්තර ශාක ස්තර එකක් දෙකක් ලෙස පිළියෙල වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වියන් ස්තරයට පහළින් තියෙන ශාක ස්තර තට්ටු එකකට හෝ තට්ටු දෙකකට තමයි සකස් වෙලා තියෙන්නේ. යටි ප්‍රස්තර ශාක ස්තර එකක් හෝ දෙකක් ලෙස පිළියෙල වෙලා තියෙනවා. ඒවා පඳුරු ස්තරය සහ පැලෑටි ස්තරය කියලා හඳුන්වනවා. ඒ යටි ප්‍රස්තර ශාක ස්තර දෙක පඳුරු ස්තරයත් ඊට පහළින් පැලෑටි ස්තරයකුත් අපිට දකින්න පුළුවන් වෙනවා. අපිශාක ස්වල්පයකුත් තියෙනවා. ඒකත් තවත් විශේෂ ලක්ෂණයක්. මේ පළල් පත්‍ර වනාන්තරවල අපිශාක ස්වල්ප වශයෙන් දකින්න පුළුවන්. අපිශාක ස්වල්ප වශයෙන් දකින්න පුළුවන්. දැන් ඔබට මතක නම් පසුගිය පාඩමේදී අපි සාකච්ඡා කළා අපිශාක සුලභව දකින්න ලැබෙන්නේ කොහෙද? නිවර්තන වැසි වනාන්තරවල. හැබැයි මේ පළල් පත්‍ර වනාන්තරවලදී අපිශාක ස්වල්පයක් තමයි දකින්න ලැබෙන්නේ. එhmenan සාරාංශයකට එමු දරුවෝ. මොනවද මේ පළල් පත්‍ර වනාන්තරවල තියෙන ශාකවල විශේෂ ලක්ෂණ? ප්‍රමුඛ ශාක වෙන්නේ නමෙන්ම තියෙනවනේ පළල් පත්‍ර දරන පතනශීලී ශාක තමයි ප්‍රමුඛ ශාක වෙන්නේ. පැහැදිලිවම ස්තරී භවනයක් දකින්න පුළුවන්. පැහැදිලිවම ස්තරී භවනයක් තියෙනවා. සංවෘත වියන් ස්තරයකුත් ඒ වගේම යටි ප්‍රස්තර ශාක ස්තර එකක් දෙකක් ලෙස පිළියෙල වෙලා තියෙනවා. ඒ යටි ප්‍රස්තර ශාක ස්තර විදිහට පඳුරු ස්තරය සහ පැලෑටි ස්තරය මුණ ගැහෙනකොට අපිශාක ස්වල්පයක් තමයි මේ පරිසරයේ දකින්න ලැබෙන්නේ. අපිශාක ස්වල්පයක් දකින්නත් පුළුවන්.
හරි. සතුන්ගේ විශේෂ ලක්ෂණ වලට මම යොමු වෙන්න කැමතියි. ශීරපායී විශේෂ රාශියක් ඉන්නවා දරුවෝ. මේ අය ශීත ඍතුවේදී ශිශිර තරණ ක්‍රියාවලිය සිදු කරනවා. මොකද්ද ශිශිර තරණය කියන්නේ? ශිශිර තරණය කියලා අදහස් කරන්නේ ශීත ඍතුවේදී මොවුන් ඒ ඍතුව පුරාම දීර්ඝ නිින්දකට ලක් වෙනවා. හැබැයි මේ අයව මරණයටපත් වෙන්නේ නැහැ. මොවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවල වේගය අඩු වෙන එක පමණයි සිද්ධ වෙන්නේ. දීර්ඝ නිින්දකටපත් වෙලා නැවත සාමාන්‍ය තත්වයට ගිම්හාන කාලේ එළඹෙනකොට අවදි වෙලා සාමාන්‍ය චර්යාවන් වල නිරත වෙනවා. හරි. ඉතින් ඒ නිසා මේ ශීරපායි විශේෂ රාශියක් වාසය කරන මේ පරිසරයේ ශීත ඍතුවේදී බොහොමයක් සතුන් ශිශිර තරණය කරනවා. බොහෝ පක්ෂි විශේෂ අර ශීත ඍතුවේදී මොකද කරන්නේ? පක්ෂීන්ට පහසුවෙන් එතනින් පර්යටනය වෙන්න පුළුවන් උණුසුම් ප්‍රදේශ කරා. ඉතින් මේ ප්‍රදේශවල ශීත ඍතු කාලවකවානුවේදී තමයි ශ්‍රී ලංකාව වගේ මේ ඝර්ම කලාපීය රටවල් වලට විවිධ විදේශීය පක්ෂි විශේෂ සංක්‍රමණය කරන්නේ පර්යටනය වෙන්නේ. හරි. එහෙමනම් සතුන්ගේ විශේෂ ලක්ෂණ වලට නැවත සාරාංශගත කරමු මේ කරුණු ටික. ශීරපායි විශේෂ රාශියක් ඉන්නෝ. ඔවුන් ශීත ඍතුවේදී ශිශිර තරණය කරනවා. පක්ෂීන් මොකද කරන්නේ? පක්ෂීන් දරුවනේ බොහෝමයක් පක්ෂි විශේෂ උණුසුම් ප්‍රදේශ කරා පර්යටනය වීමක් මේ කාලවකවානුවේදී දකින්න පුළුවන්. පක්ෂීන් පර්යටනය වීමක් දකින්න පුළුවන් උණුසුම් ප්‍රදේශ කරා. අවසාන වශයෙන් මිනිසාගේ බලපෑම කෙබඳුද කියලා අපි බලමු. ගස් කැපීම කෘෂිකර්මාන්තය සහ මානව ජනාවාසකරණය නිසා මේ වනාන්තරවලට බාධා හානි පැමිණලා තියෙනවා. බලන්න ගස් කැපීම කෘෂිකාර්මික කටයුතු සහ මානව ජනාවාසකරණය මෙන්න මේ ගැටලු තුන තමයි ප්‍රධාන බලපෑම් තුන. මේ නිසා මේ වනාන්තරවලට විශාල බාධා හානි පැමිණිලා තියෙනවා. දැන් එහෙමනම් අපිට පුළුවන් සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තරවල ප්‍රශ්නාවලියට යොමු වෙන්න. පළවෙනි ප්‍රශ්නය. සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තරවල පිහිටීම ලියන්න. කොහෙද පිහිටන්නේ? උතුරු අර්ධගෝලයේ මධ්‍ය අක්ෂාංශ ප්‍රදේශවල තමයි පිහිටන්නේ. එච්චරයි තියෙන්නේ. උතුරු අර්ධගෝලයේ මධ්‍ය අක්ෂාංශ ප්‍රදේශවල පිහිටනවා. උතුරු අර්ධගෝලයේ මධ්‍ය අක්ෂාංශ ප්‍රදේශවල තමයි සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර දරුවනේ පිහිටන්නේ. ඊළඟ ප්‍රශ්නයට යමු. සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තරවල දේශගුණික ලක්ෂණ මොනවද? දේශගුණික ලක්ෂණ. දරුවනේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 700ත් 2000ත් අතර වෙනවා. මිලිමීටර් 700ත් 2000ත් අතර වන වාර්ෂික වර්ෂාපතනයක් තමයි මේ ප්‍රදේශයට පතිත වෙන්නේ. අපිට ලියන්න පුළුවන් මුලින්ම. වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය 700ත් 2000ත් mm පමණ වේ. එතකොට ඒ අනුව අපිට පේන දෙයක් තමයි වසර පුරාම සැලකිය යුතු තරම් වර්ෂාපතනයක් ලැබෙනවා. මේ වර්ෂණය ලැබෙන්නේ ගිම්හානයේදී වර්ෂාව ලෙසත් ශීත ඍතුවේදී හිම ලෙසත්. වසර පුරා සැලකිය යුතු තරම් වර්ෂණයක් ලැබෙන්නේ ගිම්හානයේදී වර්ෂාව ලෙසත් ශීත ඍතුවේදී හිම ලෙසත්ය. ශීත ඍතුවේදී හිම විදිහටත් ගිම්හානයේදී වර්ෂාව විදිහටත් තමයි මේ වර්ෂාව ලැබෙන්නේ. ඊළඟ දරුවනේ උෂ්ණත්වය ගත්තොත් ශීත ඍතුවේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 0යි. මේක ගිම්හානයේදී සෙල්සියස් අංශක 35 දක්වා ඉහළ යන්න පුළුවන්. ශීත ඍතුවේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ක් වන අතර ගිම්හානයේදී
සෙල්සියස් අංශක 35 දක්වා ඉහළ යයි. සෙල්සියස් අංශක 35 දක්වා උෂ්ණත්වය ඉහළ යනවා. ඒ වගේම ගිම්හානය උණුසුම් ආර්ද්‍ර තත්වයක් සපයනවා. ගිම්හානය උණුසුම් හා ආර්ද්‍රතාවයෙන් වැඩි ආර්ද්‍ර වන අතර ඒක දරුවනේ ශාක වර්ධනයට හිතකර තත්වයක් සපයනවා. ශාක වර්ධනයට හිතකර තත්වයක් සපයයි. මෙන්න මේ කාරණා ටික තමයි සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තරවල දේශගුණික ලක්ෂණ ලෙස අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ. අපි ඊළඟට යොමු වෙමු තුන්වෙනි ප්‍රශ්නයට. සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තරවල ශාකවල ලක්ෂණ මොනවද? ශාකවල ලක්ෂණ. දැන් දරුවනේ මෙතනදී ප්‍රමුඛ ශාක ලෙස දකින්න ලැබෙන්නේ පළල් පත්‍ර දරන පතනශීලී ශාක. ඒක අංක 1ට කියන්න ඕනේ. ප්‍රමුඛ ශාක ලෙස පළල් පත්‍ර දරන පතනශීලී ශාක ඇත. පළල් පත්‍ර දරන පතනශීලී ශාක තියෙනවා ප්‍රමුඛ ශාක විදිහට. හරි? ඒක පළවෙනි දේ. ඒ වගේම පැහැදිලිවම ස්තරීභවනයක් පෙන්වනවා සංවෘත වියන් ස්තරයක් පවතිනවා. ස්තරීභවනයක් ඇත. ස්තරීභවනයක් පෙන්වයි සංවෘත වියන් ස්තරයක් ඇත. ඒ වගේම දරුවනේ යටි ප්‍රස්තර ශාක ස්තර එකක් දෙකක් පවතිනවා. යටි ප්‍රස්තර ශාක ස්තර එකක් හෝ දෙකක් පවතී. ඒවා පඳුරු ස්තරය සහ පැලෑටි ස්තරය ලෙස ක්‍රියා කරනවා. ඒවා පඳුරු ස්තරය හා පැලෑටි ස්තරයයි. හරි සරලයිනේ මේ කාරණා. මාත් එක්කම පාඩම් කරගන්න ඕනම දරුවෙක්ට මේවා පුදුමාකාර සරලයි. දැන් අපි බියෝම ගණනාවක් දැන් සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලා තියෙන්නේ නේ. දැන් එහෙමනම් දරුවනේ අවසාන කරුණු ලියන්න පුළුවන් මේ අපිශාක ස්වල්පයක් තියෙනවා. එතනදි මතකද මම මේ සිද්ධාන්ත කරුණ පැහැදිලි කරනකොට කිව්වා අපිශාක බහුලව තියෙනවා නිවර්තන වර්ෂා වනාන්තරවල. දැන් මෙතන අපිශාක ස්වල්පයයි තියෙන්නේ. අපිශාක ස්වල්පයකි. එමනම් සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තරවල ශාකවල ලක්ෂණ අපි සාකච්ඡා කරා. ඊළඟ ප්‍රශ්නෙට යමු බලන්න. සෞම්‍ය කලාපික පළල් පත්‍රවල සතුන්ගේ ලක්ෂණ. සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තරවල සතුන්ගේ ලක්ෂණ ගැනයි අපි මේ ප්‍රශ්නයෙන් සාකච්ඡා කරන්නේ. දරුවනේ මේ සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තරවල බොහොමයක් ශීරපායින් අපි දකින දෙයක් තමයි ශීත ඍතුවේදී ශිශිර තරණය කරනවා. බොහොමයක් ශීරපායින් ශීත ඍතුවේදී ශිශිර තරණ ක්‍රියාවලියට යොමු වෙනවා. ඒ වගේම බොහෝ පක්ෂි විශේෂ ශීත ඍතු කාලෙදී උණුසුම් ප්‍රදේශ කරා පර්යටනය වෙනවා. උණුසුම් ප්‍රදේශ කරා පර්යටනය වෙනවා. හරි. අපි එහෙනම් ලියමු. ශීරපායි විශේෂ රැසක් ඉන්නවා. රැසකි ශීත ඍතුවේදී ශිශිර තරණය කරනවා. ශිශිර තරණය කරයි. ඒ වගේම බොහෝ පක්ෂි විශේෂ උණුසුම් ප්‍රදේශ කරා පර්යටනය කරයි. පර්යටනය සිදු කරනවා. පර්යටනය සිදු කරනවා. හරි. ඉතින් දරුවනේ සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තරවල සතුන්ගේ ලක්ෂණ විදිහට ශීරපායි විශේෂ රාශියක් ඉන්නවා. ඔවුන් ශීත ඍතුවේදී ශිශිර තරණය කරනවා. ඒ වගේම පක්ෂි විශේෂ බොහෝමයක්
ශීත ඍතුවේදී උණුසුම් ප්‍රදේශ කරා පර්යටනය වීමක් අපට දැක බලා ගන්න පුළුවන්. සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර වලට එල්ල වෙලා තියෙන මානව බලපෑම් මොනවද? ප්‍රධාන මානව බලපෑම් තුනක් තියෙනවා. ගස් කැපීම, ඒ වගේම කෘෂිකාර්මික බිම් බවට පරිවර්තනය සහ මානව ජනාවාසකරණය. මේ ගැටලු තුන තමයි තියෙන්නේ. අපි ලියමු ගස් කැපීම, කෘෂිකාර්මික බිම් බවට පරිවර්තනය, ඒ වගේම මානව ජනාවාසකරණය, මේවා තමයි සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර වලට එල්ල වෙලා තියෙන ප්‍රධාන මානව බලපෑම්. ඒ අනුව සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තර පිළිබඳ අධ්‍යයනයත් අවසන් වෙනවා. ඊළඟට අපිට යොමු වෙන්න පුළුවන් උතුරු කේතුදර වනාන්තර වලට. ඒ කියන්නේ ටයිගාව කියලත් පැරණි විශ්ව නිදේශය තුල සඳහන් වෙච්ච උතුරු කේතුදර වනාන්තර පිළිබඳවයි අපේ මීළඟ අවධානය යොමු කරන්නේ. මේ තියෙන්නේ දැක්ක ගමන් හඳුරගන්න පුළුවන් ලාක්ෂණික ගතිගුණයක් තමයි දරුවනේ මේ කේතු හැඩැති ශාක බහුලව පවතිනවා. කේතුදර ශාක කියන්නේ මේවට. කේතුදර ශාක ප්‍රමුඛව පවතින බියෝමේ තමයි උතුරු කේතුදර වනාන්තර 9ම තියෙනවනේ. සෞම්‍ය කලාපයේ වඩාත් සීතල ප්‍රදේශවල සිට උත්තර අර්ධගෝලයේ ඉහළින්ම පවතින ආක්ටික් තුන්ද්‍රාවේ මායිම දක්වා දික් වෙලා තියෙන පළල් පටියක් ආකාරයට විහිදිලා තියෙන ප්‍රදේශය තමයි උතුරු කේතුදර වනාන්තර. සෞම්‍ය කලාපයේ වඩාත් සීතල ප්‍රදේශයේ ඉඳන් උත්තර අර්ධද්‍රවයේ උත්තරද්‍රවයේ තියෙන ආක්ටික් තුන්ද්‍රාව ඒකේ මායිම දක්වා තමයි විහිදිලා තියෙන්නේ, පැතිරිලා තියෙන්නේ පළල් පටියක් විදිහට. මේක මුළු පෘථුවිය වටාම පැතිරිලා තියෙනවා. මුළු පෘථුවිය වටාම පැතිරිලා තියෙනවා පළල් පටියක් විදිහට. ඒ නිසාම පෘථුවිය මත දකින්න ලැබෙන විශාලතම භෞමික බියෝමය තමයි උතුරු කේතුදර වනාන්තර. මෙතෙක් කතා කරපු බියෝම 6ටම වඩා වර්ගඵලයෙන් විශාලත්වයෙන් වැඩිම බියෝමය තමයි උතුරු කේතුදර වනාන්තර. පැහැදිලිද? පිහිටීම සෞම්‍ය කලාපයේ වඩාත් සීතල ප්‍රදේශවල ඉඳලා උතුරු අර්ධගෝලයේ ආක්ටික් තුන්ද්‍රාවේ මායිම දක්වා විහිදිලා තියෙන, පැතිරිලා තියෙන පළල් පටියක් ආකාරයට විහිදිලා තියෙන ප්‍රදේශය. පෘථුවිය මත තියෙන විශාලතම භෞමික බියෝමය තමයි උතුරු කේතුදර වනාන්තර. දැන් බලමු දේශගුණික ලක්ෂණ. දරුවනේ සාමාන්‍ය වාර්ෂික වර්ෂණය 300ත් 700ත් මිලිමීටර් 300ත් 700ත් මිලිමීටර් වර්ෂාපතනයක් තියෙනවා. පැහැදිලිවම ආවර්තිත නියං කාල සුලභව දකින්න පුළුවන්. කියන්නේ වරින් වර කාලෙන් කාලෙට නියං සමයක් දකින්න පුළුවන්. ඒ වගේම වර්ෂාවක් තියෙනවා, තව කාලයකට නියඟයක් තියෙනවා. උෂ්ණත්වය ඍතු අනුව විචලනය වෙනවා. උෂ්ණත්වය වෙනස් වෙන්නේ ඍතුවෙන් ඍතුවට උෂ්ණත්ව වෙනස් වීමක් තියෙනවා. දැන් උදාහරණයකට කියනවා ශීත ඍතුවේදී සෙල්සියස් -50 බලන්න මේවා දරා ගන්න පුළුවන් උෂ්ණත්වද කියලා. සෙල්සියස් -50ක් තියෙනවා. ගිම්හානයේදී මේක සෙල්සියස් 20ක උෂ්ණත්වයට පත් වෙනවා. ශීත ඍතුවේදී -50ක සෙල්සියස් උෂ්ණත්වයකුත් ගිම්හානයේදී සෙල්සියස් 20ක පමණ උෂ්ණත්වයක් තියෙනවා. දැන් සාරාංශීකරණයට આવොත් දේශගුණික ලක්ෂණ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 300ත් 700ත් පමණ වෙනවා. ආවර්තිත නියං කාලත් සුලභව දකින්න පුළුවන්. උෂ්ණත්වය ඍතු අණුව විචලනය වෙනවා. ඍතු අණුව උෂ්ණත්වයේ විචලනය වෙනවා. උදාහරණයක් විදිහට ශීත ඍතුවේදී උෂ්ණත්වය ඍණ සෙල්සියස් 50ක් වන අතර මේක ගිම්හානයේදී සෙල්සියස් අංශක 20ක උෂ්ණත්වයකට පත් වෙනවා. එහෙමනම් අපිට ශාකවල ලක්ෂණ වලට යන්න පුළුවන්. ශාක ලක්ෂණ. දරුවෝ ඉතින් ප්‍රමුඛම ශාක 9ම කියන විදිහට කේතුදර ශාක. කේතුදර ශාක තමයි ප්‍රමුඛව පවතින්නේ. මේවට හොඳම උදාහරණ තමයි මේ ෆර් දේවදාර කියලත් සාමාන්‍ය භාෂාවෙන් හඳුන්වනවා. ෆර් ශාකය, පයින් ගස්, ස්ප්‍රූස් වගේ ශාක සුලභව දකින්න පුළුවන්. පයින් ගස් වලටම තමයි මේ පයිනස් කියලත් කියන්නේ. ඒතර පයිනස්, ස්ප්‍රූස්, ඒ වගේම ෆර් මේ වගේ ශාක බහුලව දකින්න පුළුවන් කේතුදර ශාක. මේ කේතුදර ශාකවල බොහෝමයක් අපිට දකින්න පුළුවන් මේ කේතු හැඩේ. මේ කේතු හැඩේ නැත්නම් මේ ආනත හැඩේ නිසා අර පතිතවන හිම මේ ගස් අතුවල රඳා පවතින්නේ නැතුව ඒවා ලිස්සලා ගලාගෙන යනවා. ඒ නිසා මේ අතු හිමෙන් බර වෙලා කඩාපාත් වෙන්න තියෙන අවදානම නැති වෙලා තියෙනවා.
බොහෝ කේතුදර ශාකවල කේතු හැඩය නිසා අධික ලෙස හිම එක්රැස් වෙලා අතු කඩා වැටී යාම කැඩී බිඳී යාම නැති වෙලා වළක්වගෙන තියෙනවා. ශාක පත්‍රවල විශේෂත්වය මේ ඉන්දිකටු හැඩති. ඒ නිසා අධික උත්සේදනය අඩු කරන්න මේ හැකියාව ලැබිලා තියෙනවා. ඉන්දිකටු තුඩු වගේ නිසා උත්සේදනය අධික ලෙස සිදුවීම වළක්වලා තියෙනවා. මේ වනාන්තරවල පඳුරු සහ පැලෑටිවල විවිධත්වය අපි කලින් බියෝමයත් එක්ක සංසන්දනය කරොත් සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තරත් එක්ක ඊට වඩා නම් ගොඩක් අඩුයි පඳුරු පැලෑටිවල විවිධත්වය. ඒකට ප්‍රධානතම හේතුව තමයි අවක්ෂේපණය සහ උණුසුම් උෂ්ණත්වයේ සීමා සහිත බව. අවක්ෂේපන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා සහ උණුසුම් උෂ්ණත්වයේ සීමිත ප්‍රමාණයකින් ලැබෙන්නේ. ඒක තමයි මූලිකම හේතුව. එහෙමනම් දරුවෝ අපි මේ ශාකවල ලක්ෂණ ගැන මේ සඳහන් කරපු කරුණු වල නැවතත් මතක් කර ගැනීමක් කරොත් කේතුදර ශාක ප්‍රමුඛව තියෙනවා. බහුලව දකින්න ලැබෙන ශාක විදියට ෆර්, පයින්, ස්පෘස් විශේෂ සුලභව හමු වෙනවා. බොහෝ කේතුදර ශාකවල පවතින කේතු හැඩය නිසා අධික ලෙස හිම එක්රැස් වෙලා අතු කඩා වැටීම වැළකීලා තියෙනවා. ශාක පත්‍ර ඉන්දිකටු හැඩති නිසා අධික උෂ්ණත්වය අඩු කරන්න බලපානවා. මේ වනාන්තරයේ පඳුරු සහ පැලෑටි විවිධත්වය සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තරවල පඳුරු පැලෑටි විවිධත්වයට වඩා ගොඩක් අඩුයි. ඒකට හේතුව තමයි අවක්ෂේපණය සහ උණුසුම් උෂ්ණත්වයේ සීමා සහිත බව. අවක්ෂේපණයයි උණුසුම් උෂ්ණත්වයේ සීමා සහිත බව තමයි මේකට මූලිකවම බලපාලා තියෙන හේතු වන්නේ. හරි. සතුන්ගේ විශේෂ ලක්ෂණ වලට මම යොමු වෙන්න කැමතියි. දරුවනේ මේ පරිසරයේ විශේෂයෙන්ම සුලභව දකින්න ලැබෙන සතුන් බලන්නකෝ. එක්කෙනෙක්ව දකින්න ලැබෙනවා. මෙයාව සාමාන්‍ය පරිසරයේදී දකින්න ලැබෙන්නේ මේ කවුද? උතුරු ඇමරිකානු ගෝණ. උතුරු ඇමරිකානු ගෝණ ඉන්නවා. සයිබීරියානු කොටියා ඉන්නවා. ඒ වගේම සුප්‍රසිද්ධ ඇලස්කානු දුඹුරු වලහ. දුඹුරු වලහත් ඉන්නවා. හරි. ඒතර මේ දුඹුරු වලහ, සයිබීරියානු කොටියා සහ උතුරු ඇමරිකානු ගෝණ මේ බහුලව දකින්න ලැබෙන සතුන්ට අයිති වෙනවා. සමහර කාලවලදී හදිස්සි කෘමි ආක්‍රමණ නිසා ප්‍රමුඛ ශාක මරණයට පවාපත් වෙනවා. ඇතැම් කාලවලදී හදිස්සි කෘමි ආක්‍රමණ හදිස්සියෙම ඇතිවන කෘමි ආක්‍රමණ මගින් ප්‍රමුඛ ශාක පවා මිය යන්න පුළුවන්. මේ තමයි සතුන්ගේ විශේෂ ලක්ෂණ. මොනවද? සුලභම ශීරපායින් වෙන්නේ සයිබීරියානු කොටියා, දුඹුරු වලහ සහ උතුරු ඇමරිකානු ගෝණ. ඇතැම් කාලවලදී හදිසි කෘමි ආක්‍රමණ නිසා ප්‍රමුඛ ශාක මරණයට පවා ලක් වෙලා තියෙනවා. ඒ තමයි සතුන්ගේ විශේෂ ලක්ෂණ. දරුවනේ මානව බලපෑම මොකද්ද මේ පරිසරයට වෙලා තියෙන්නේ? අධික මිනිස් ජනගහනයක් මේ පරිසරය තුල දකින්න ලැබෙන්නේ නැහැ. මේ තියෙන කටුක දේශගුණික තත්ත්වත් එක්ක මේ අධික මානව ජනගහනයක් නම් මේ පරිසරවල දකින්න නැහැ. හැබැයි දැව පිනිස ගස් කැපීම නම් අනතුරුදායක මට්ටමින් සිද්ධ වෙනවා. හරි? දැව පිනිස ගස් කප්පාදු කරන එක, ගස් කපන එක අනතුරුදායක මට්ටමින් මේ පරිසරවල සිද්ධ වෙනවා. ඒ නිසා දැව පිනිස ගස් කැපීම තමයි ප්‍රධාන මානව බලපෑම බවට පත්වන්නේ. දැන් අපි ප්‍රශ්න සාකච්ඡාවට යමු. උතුරු කේතුදර වනාන්තරවල පිහිටීම. දැන් සෞම්‍ය කලාපයේ සීතල ප්‍රදේශවල ඉඳන් උත්තර අර්ධ ගෝලයේ අර තුන්ද්‍රාව, ආක්ටික් තුන්ද්‍රාව කියන සීමාව නැත්තම් මායිම දක්වා දික්වෙච්ච පළල් පටියක් ලෙස විහිදිලා තියෙන ප්‍රදේශයේ තමයි උතුරු කේතුදර වනාන්තරවල පිහිටීම. පෘථුවියේ විශාලතම භෞමික බියෝමේ වෙන්නේ උතුරු කේතුදර වනාන්තර. ඉතින් අපිට ඒක තමයි ලියන්න තියෙන පිහිටීමට. අපි ලියමු මෙහෙම. සෞම්‍ය කලාපයේ ශීතල ප්‍රදේශවල සිට උත්තර අර්ධ ගෝලයේ ආක්ටික් තුන්ද්‍රාවේ මායිම දක්වා දික්වන පළල් පටියක් ලෙස
විහිදී ඇති ප්‍රදේශය පළල් පටියක් විදිහට විහිදිලා තියෙන ප්‍රදේශය තමයි මේ උතුරු කේතුදර වනාන්තරවල පිහිටීම ලෙස සලකන්නේ. ඒ වගේම අමතක කරන්න බැරි වැදගත්ම කාරණාව පෘථුවියේ විශාලතම භෞමික බියෝමයයි. පෘථුවියේ විශාලතම භෞමික බියෝමයයි ඇත්තරම බියෝමයකි කියනටත් වඩා බියෝමයයි විශාලතම භෞමික බියෝමයයි. ඒ තමයි මේ උතුරු කේතුදර වනාන්තරවල පිහිටීම ගැන කියන්න තියෙන මූලික කාරණා ටික. දෙවෙනි ප්‍රශ්නෙට අපි යොමු වුණොත් උතුරු කේතුදර වනාන්තරවල දේශගුණික ලක්ෂණ මොනවද? දේශගුණික ලක්ෂණ. දරුවනේ වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 300ත් 700ත් අතර වෙනවා. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 300ත් 700ත් පමණ වෙනවා. ආවර්තිත නියංකාල සුලභව දකින්න පුළුවන්. ආවර්තිත නියංකාල සුලභයි. ආවර්තිත නියංකාල සුලභයි. දැන් ශීත ඍතුවේදී උෂ්ණත්වය සෙල්සියස් -50ක් පමණ වෙනවා. ගිම්හානයේදී මේක සෙල්සියස් 20ක අගයක් ගන්නවා. ශීත ඍතුවේදී උෂ්ණත්වය සෙල්සියස් -50යි. මතක තියාගන්න -50ක් වන අතර ගිම්හානයේදී සෙල්සියස් අංශක 20ක් පමණ වෙනවා උෂ්ණත්වය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ක් පමණ වෙනවා උතුරු කේතුදර වනාන්තරවල. ඒ වගේම උෂ්ණත්වය ඍතු අණුව විචලනය වෙනවා කියන එක මේ දත්ත වලින් අපිට පේන දෙයක්. අපි ඒකත් ලියමු. මේ අණුව උෂ්ණත්වය ඍතු අණුව විචලනය වේ. උෂ්ණත්වයේ ඍතු අණුව විචලනය වීමක් දකින්න පුළුවන්. පැහැදිලිද? නැවතත් මේ කරුණු ටික පොඩ්ඩක් මෙනෙහි කරගත්තොත් වාර්ෂික වර්ෂණය මිලිමීටර් 300ත් 700ත් අතර අගයක් ගන්නවා. ඒ වගේම ආවර්තිත නියංකාල සුලභව තියෙනවා. උෂ්ණත්වයේ ඍතු අණුව විචලනය වීමක් තියෙනවා. ශීත ඍතුවේදී උෂ්ණත්වයේ සෙල්සියස් -50ක් වගේ පහළ අගයක් ගන්න අතර ගිම්හානයේදී මේක සෙල්සියස් 20ක වගේ අගයක් තමයි ගන්න. ඉතින් දරුවනේ දේශගුණික ලක්ෂණ සාකච්ඡා කරපු නිසා අපිට පුළුවන් දැන් ශාකවල විශේෂ ලක්ෂණ කතා කරන්න ඊළඟ ගැටලුවේ. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නේ. උතුරු කේතුදර වනාන්තරවල ශාකවල ලක්ෂණ ලියන්න. උතුරු කේතුදර වනාන්තරවල ශාකවල ලක්ෂණ. ඉතින් ප්‍රමුඛ ශාක කේතුදර ශාක. ඒක අනිවාර්යෙන් ලියන්න ඕනේ උදාහරණ සහිතව. ප්‍රමුඛ ශාක කේතුදර ශාක වේ. ප්‍රමුඛ ශාක කේතුදර ශාක වේ. උදා ෆර් pine spruce fir pine spruce ඒව තමයි ප්‍රමුඛ ශාක කේතුදර ශාක. ඊළඟට මේ බොහෝ ශාකවල පවතින කේතු වල හැඩය නිසා අධිකව හිම පතිත වෙලා අතු කඩා වැටීම වැළකීලා තියෙනවා. ඒක ලියන්න පුළුවන් ඊළඟ කරුණ. බොහෝ ශාකවල කේතු හැඩය නිසා අධිකව හිම පතිත වී අතු කඩා වැටීම වළක්වයි. අතු කඩා වැටීම වළක්වයි. හරි. බොහෝ ශාකවල කේතු හැඩය නිසා අධිකව හිම පතිත වෙලා මේ අතු කඩාගෙන වැටෙන එක දරුවනේ වළක්වලා තියෙනවා. හරි. ඒ වගේම ශාක පත්‍ර ඉන්දි කටු හැඩති මේ නිසා අධික උත්ස්වේදනය වළක්වලා තියෙනවා. අවම කරනවා. අධික ලෙස උත්ස්වේදනය සිදුවීම අවම කරනවා. අපි ලියමු ශාක පත්‍ර ඉන්දි කටු හැඩතිය. එම නිසා අධිකව උත්ස්වේදනය
අධිකව උත්ස්වේදනය සිදුවීම වළක්වා ඇත. අධික ලෙස උත්ස්වේදනය සිද්ධ වෙන එක වළක්වලා තියෙනවා. මොකද මේ ශාක පත්‍රවල ඉන්දිකටු හැඩයක් ගන්න නිසා. ශාක පත්‍රවල ඉන්දිකටු හැඩයක් ගන්න නිසා අධික ලෙස උත්ස්වේදනය සිදුවීම වළක්වලා තියෙනවා. හරි. ඒ වගේම දරුවනේ මේ ශාක වර්ධනය ගත්තොත් විශේෂයෙන්ම පඳුරු සහ පැලෑටි විවිධත්වය සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තර වලට සාපේක්ෂව අඩුයි. ඒකත් ලියන්න පුළුවන්. පඳුරු හා පැලෑටි විවිධත්වය සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තර වලට සාපේක්ෂව අඩුය. පඳුරු සහ පැලෑටි විවිධත්වයේ මේ උතුරු කේතුදර වනාන්තරවල දරුවෝ සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තරවලට සාපේක්ෂව අඩුයි. ඉතින් මේකට හේතුවක් තියෙනවා. මීට හේතු වන්නේ අවක්ෂේපණය සහ උණුසුම් උෂ්ණත්වයේ සීමාකාරී බවයි. සීමා සහිත බව නැත්නම් සීමාකාරී බව. දැන් මෙහෙම වෙන්න මූලික හේතුව තමයි අවක්ෂේපණ ක්‍රියාවලිය සහ උණුසුම් උෂ්ණත්වයේ සීමාකාරී බවක් ඇතිවීම. යනු උතුරු කේතුදර වනාන්තරවල ශාකවල ලක්ෂණ සියල්ලම මම පැහැදිලි කරා. අපි සාරාංශගත කරමුද? ප්‍රමුඛ ශාක තමයි කේතුදර ශාක. ප්‍රමුඛ ශාක කේතුදර ශාක ෆර්, පයින්, ස්ප්‍රූස් විශේෂ සුලභව හමු වෙනවා. බොහෝ ශාකවල කේතු හැඩය නිසා අධිකව හිමපතිත වෙලා අතු කඩා වැටීම වැළකීලා තියෙනවා. ඒ වගේම ශාක පත්‍ර ඉන්දිකටු හැඩයක් ගන්න නිසා අධිකව උත්ස්වේදනයේ සිදුවීම වළක්වාගෙන තියෙනවා. පඳුරු පැලෑටි විවිධත්වයේ ගත්තොත් සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තර වලට සාපේක්ෂව පඳුරු පැලෑටි විවිධත්වය ගොඩක් අඩුයි. මේකට හේතු වෙන්නේ අවක්ෂේපණය සහ උණුසුම් උෂ්ණත්වයේ සීමාකාරී සහිත බව. සීමා සහිත බව තමයි මේකට හේතු වෙන්නේ. අපිට යන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නයට. උතුරු කේතුදර වනාන්තරවල සතුන්ගේ ලක්ෂණ. උතුරු කේතුදර වනාන්තරවල ඉන්න සතුන්ගේ ලක්ෂණ. දරුවනේ සුලභ ක්ෂීරපායි සතුන් ලෙස සයිබීරියානු කොටියා, දුඹුරු වලස, ඒ වගේම උතුරු ඇමරිකානු ගෝනව දැක ගන්න පුළුවන්. අපි ඒක ලියමු මුලින්ම. සුලභ ක්ෂීරපායින් ලෙස සයිබීරියානු කොටියා, ඒ වගේම දුඹුරු වලසා හා උතුරු ඇමරිකානු ගෝනා දැක්විය හැකිය. උතුරු ඇමරිකානු ගෝනා දැක්විය හැකිය. ඊළඟ දේ තමයි ඇතැම් කාලවලදී සිද්ධ වෙන හදිස්සි කෘමි ආක්‍රමණ තියෙනවා. ඒවා නිසා මේ ප්‍රමුඛ කේතුදර ශාක පවා මරණයට පත් වෙන්න පුළුවන්. ඒ කරුණත් සතුන්ගේ ලක්ෂණ වලට ලියමු. ඇතැම් කාලවලදී ඇතිවන හදිසි කෘමි ආක්‍රමණ නිසා ප්‍රමුඛ ශාක මරණයට පත්විය හැකියි. ඇතැම් කාලවලදී ඇතිවන හදිස්සි කෘමි ආක්‍රමණ නිසා දරුවනේ ප්‍රමුඛ ශාක මරණයට පත් වෙන්න පුළුවන්. අපි සාරාංශීකරණය කරොත් පිළිතුර උතුරු කේතුදර වනාන්තරවල දකින්න ලැබෙන සතුන්ගේ විශේෂ ලක්ෂණ මොනවද? සුලභ ක්ෂීරපායින් විදිහට 3 දෙනෙක්ව මතක් කරන්න පුළුවන්. සයිබීරියානු කොටියා, දුඹුරු වලසා, ඒ වගේම උතුරු ඇමරිකානු ගෝනා. ඒ වගේම ඇතැම් කාලවලදී හදිසි කෘමි ආක්‍රමණ සිද්ධ වෙනවා මේ වනාන්තරවලට. ඒ නිසා ප්‍රමුඛ ශාක පවා මරණයට පත් කරන්නට හැකියාවක් මේ හදිසි කෘමි ආක්‍රමණ වලට තියෙන බවත් කියන්න ඕනේ.
මෙහි අවසාන ප්‍රශ්නයට මම යොමු වෙනවා. ඒ තමයි උතුරු කේතුදර වනාන්තර වලට එල්ල වෙලා තියෙන මානව බලපෑම. දැන් අපි දන්නවා අධික ජනගහනයක් නොමැති වුණාට ගස් කැපීම අනතුරුදායක මට්ටමින් සිද්ධ වෙනවා. දැව පිනිස ගස් කැපීම අනතුරුදායක මට්ටමින් සිද්ධ වෙනවා. ඒක තමයි අපිට ලියන්න තියෙන්නේ. අධික ජනගහනයක් නොමැති උවද දැව පිනිස ගස් කැපීම අනතුරුදායක ලෙස සිදුවේ. අනතුරුදායක ලෙස සිද්ධ වෙනවා. අධික ජනගහනයක් නොමැති වුණාට ගස් කැපීමේ ක්‍රියාවලිය දැව පිණිස ගස් කැපීමේ ක්‍රියාවලිය අනතුරුදායක ලෙස සිද්ධ වෙනවා. ලොකු හානියක් ලොකු බලපෑමක් දරුවෝ මේ උතුරු කේතුදර වනාන්තර වලට මානවයන් විසින් ඇති කරලා තියෙනවා. මීළඟ බියෝමයට මම ඔබව රැගෙන යන්නට කැමතියි. ඒ තමයි තුන්ද්‍රා බියෝමය. මේ තුන්ද්‍රා බියෝමය දකින්න ලැබෙන්නේ අපිට උත්තර ධ්‍රවය ආශ්‍රිත විශාල ආක්ටික් ප්‍රදේශයේ විශාල වර්ග ප්‍රමාණයක තමයි පැතිරිලා තියෙන්නේ. උත්තර ධ්‍රවය ආශ්‍රිත ආක්ටික් ප්‍රදේශයේ විශාල වර්ග ප්‍රමාණයක පැතිරිලා තියෙනවා මේ තුන්ද්‍රා බියෝමය. ඉතාම වැදගත් කරුණක් පිහිටීම. උත්තර ධ්‍රවය ආශ්‍රිතව තමයි ආක්ටික් ප්‍රදේශයේ පවතින්නේ. ආක්ටික් ප්‍රදේශයේ විශාල භූමි ප්‍රදේශයක වර්ග ප්‍රමාණයක පැතිරිලා තියෙනවා. දැන් මේ ඇලස්කාව ග්‍රීන්ලන්තේ වගේ ද්‍රව ප්‍රදේශ ගත්තම ඒවත් අපි කියන්නේ උතුරින් තියෙන ආක්ටික් ප්‍රදේශ කියලා. උතුරෙන් තියෙන ආක්ටික් ප්‍රදේශ ලෝක ගොඩබිමෙන් 120ක් පමණම තුන්ද්‍රා ප්‍රදේශයට අයිති. ලෝක ගොඩබිමෙන් 120ක් හිතලා බලන්න පහෙන් එකක්ම තුන්ද්‍රා ප්‍රදේශයටයි අයිති වෙන්නේ. ලෝකයේ තියෙන පෘථුවියේ තියෙන සමස්ත භූමි ප්‍රමාණයෙන් 120ක්ම තුන්ද්‍රා ප්‍රදේශයට අයිති වෙනවා. පිහිටීම ගැන කියන්න තියෙන මේ කාරණාව උත්තර ධ්‍රවය ආශ්‍රිත ආක්ටික් ප්‍රදේශයේ විශාල වර්ග ප්‍රමාණයක විහිදිලා තියෙනවා, පැතිරිලා තියෙනවා. ඇලස්කාව ග්‍රීන්ලන්තයේ වගේ ද්‍රවාසන්න ප්‍රදේශවල මේ බියෝමේ දකින්න පුළුවන්. ලෝක ගොඩබිමෙන් 120ක් තුන්ද්‍රා ප්‍රදේශයෙන් වැසිලා තියෙන්නේ. 120ක්ම. දැන් දරුවනේ මේ තුන්ද්‍රා ආකාර දෙකක් තියෙනවා. තුන්ද්‍රාව දෙආකාරයකින් අපිට මුණ ගැහෙනවා. එකක් ඇල්ෆයින් තුන්ද්‍රා, අනිත් එක ආක්ටික් තුන්ද්‍රා. මේ බලන්න. තුන්ද්‍රා දෙවර්ගයක් තියෙනවා. ඇල්ෆයින් තුන්ද්‍රා සහ ආක්ටික් තුන්ද්‍රා. දැන් ඇල්ෆයින් තුන්ද්‍රා ලෝකේ ඕනම කලාපයක කඳු මුදුන් මත අපිට දකින්න පුළුවන් ඉහළ උන්නතාංශවල. ඉහළ උන්නතාංශ කියලා කියන්නේ මුහුදු මට්ටමින් ගොඩක් උසින් වැඩි ප්‍රදේශවල. එතකොට ඕනම කලාපයක ලෝකේ ඕනම කලාපයක කඳු මුදුන් මත ඉහළ උන්නතාංශවල ඇල්ෆයින් තුන්ද්‍රා තියෙනවා. ආක්ටික් තුන්ද්‍රා විශේෂයෙන්ම පිහිටලා තියෙන්නේ ඉහළ අක්ෂාංශ ප්‍රදේශවල. ඉහළ අක්ෂාංශ ප්‍රදේශවල ආක්ටික් තුන්ද්‍රාව පිහිටලා තියෙනවා. දැන් බොහෝ තුන්ද්‍රාවලට ඉතා අඩු ජල ආදානයන් වර්ෂාණයක් විදිහට තමයි ලැබෙන්නේ. වර්ෂාව විදිහට ලැබෙන්නේ. බොහෝ තුන්ද්‍රාවලට ඉතාම අඩු ජල ආදානයක් තමයි වර්ෂාව විදිහට ලැබෙන්නේ. හැබැයි පස තෙත් වෙලා තමයි තියෙන්නේ. තත්වෙන් තෙත් වෙලා තමයි පස පවතින්නේ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ශීත දේශ ගුණයකදී වාෂ්පීභවනය හරිම සුළු වශයෙන් සිද්ධ වෙන්නේ. ශීත දේශ ගුණයක් පවතින පසක පරිසරයක වාෂ්පීභවනය සිද්ධ වෙන්නේ හරි අඩුවෙන්. ඒ වගේම පස මිදිලා තියෙන්නේ. මේ පරිසරයේ පස මිදුණු ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ජලය ගැඹුරු ස්තරවලට බැස යාම වැළකීලා තියෙනවා. පසේ මේ මිදුණු ස්වභාවය නිසා ජලය ගැඹුරු ස්තර දක්වා ගලා යාම වළක්වලා තියෙනවා. ඒ නිසා පස මතු පිට හැම වෙලාවෙම තෙතමනයක් දකින්න පුළුවන්. නමුත් ඇත්තටම මේ පරිසරයට ලැබෙන වර්ෂාව හරිම අඩුයි. ඊටාම අඩු ජල ආදානයක් තමයි වර්ෂණය මගින් ලැබෙන්නේ. නමුත් පස තෙත් වෙලා තමයි තියෙන්නේ. දැන් දේශගුණික ලක්ෂණ වලට මම කැමති වෙන්න. දරුවනේ ඇල්ෆයින් තුන්ද්‍රාවට සාමාන්‍යයෙන් මිලිමීටර් 1000කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා. ඇල්ෆයින් තුන්ද්‍රාවලට මිලිමීටර් 1000කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා. හැබැයි ආක්ටික් තුන්ද්‍රාවේ සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 200ත් 600ත් අතර වෙනවා. ඒක ටිකක් අඩුයි. ආක්ටික් තුන්ද්‍රාවේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 200යි 600යි. ඇල්ෆයින් තුන්ද්‍රාවේ මිලිමීටර් 1000කට වඩා වැඩි වර්ෂාපතනයක් පතිත වෙනවා. උෂ්ණත්වය ගත්තොත් දරුවනේ ශීත ඍතුවේදී සෙල්සියස් ඍණ 30කට වඩා පහළ යනවා උෂ්ණත්වය.
ගිම්හානේදී ඒත් -10ක විතර උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. සෙල්සියස් -10ක්. බලන්නකෝ ශීත ඍතුවේදීත් උෂ්ණත්වය සෙල්සියස් -30කට වඩා පල්ලෙහාට යනවා. ගිම්හාන කාලයේදීත් උෂ්ණත්වය සෙල්සියස් -10ක පමණ තියෙනවා. ඒ නිසා වසරේ කොයිම කාලයක පවා කොයිම කාලයකදී උනත් උෂ්ණත්වයේ තියෙන්නේ බිඳුවටත් වඩා අඩු උෂ්ණත්වයක්. ඉතාලම කටුක උෂ්ණත්වයක තමයි මේ බියෝමය පවතින්නේ. ඒ අනුව ශීත ඍතුවේදී උෂ්ණත්වය ඍණ සෙල්සියස් 30ට වඩා පහළ යනවා. ගිම්හානේදී මේක ඍණ සෙල්සියස් 10ක පමණ වෙනවා. සෙල්සියස් -10ක උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. ඒ තමයි දේශගුණික ලක්ෂණ. අපි සාරාංශගත කරොත් දේශගුණික ලක්ෂණ. ඇල්ෆයින් තුන්ද්‍රාවලට සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000කට වඩා ලැබෙනවා. හැබැයි ආර්ක්ටික් තුන්ද්‍රාවලට ලැබෙන වර්ෂාපතනය මිලිමීටර් 200ත් 600ත් අතර වෙනවා. ආර්ක්ටික් තුන්ද්‍රාවට. ඊළඟට අපි කතා කරා උෂ්ණත්වය ගැන. ශීත ඍතුවේදී උෂ්ණත්වය සෙල්සියස් -30ට වඩා පහළ යනවා. ගිම්හානේදී උෂ්ණත්වය සෙල්සියස් -10ක පමණ අගයක් ගන්නවා. ශාකවල ලක්ෂණවලට එමු. දරුවනේ වැඩි වශයෙන්ම තියෙන්නේ අකාෂ්ටීය ශාක. බලන්න කොයිතරම් ලස්සන පරිසරයක්ද කියලා. අකාෂ්ටීය ශාක තමයි වැඩිපුරම තියෙන්නේ. ඒවට විවිධ වර්ගවල තෘණ සහ ෆෝබ්ස් වර්ග අයිති වෙනවා. තෘණ වර්ගයි ෆෝබ්ස් වර්ගයි අයිති වෙනවා විවිධ වර්ගවල මේ අකාෂ්ටීය ශාක ගහණයට. ඊට අමතරව පඳුරු, පාසි, ලයිකන සහ පැහැදිලිවම ටිකක් උසින් යුක්ත ගස් දකින්නත් පුළුවන්. පඳුරු, පාසි, ලයිකන සහ ගසුත් පිහිටලා තියෙනවා. මෙතනදී ගස් කියලා අදහස් කරන්නේ උසින් වැඩි ශාක. වැඩිපුරම තියෙන්නේ අකාෂ්ටීය ශාක. ඒවලත් විශේෂයෙන්ම වැඩිපුරම තියෙන්නේ තෘණ වර්ග සහ ෆෝබ්ස් වර්ග තමයි බහුලව තියෙන්නේ. පසේ ස්ථීරව මිදුණු නිත්‍ය තුහින ස්තරයක් තියෙනවා. නිත්‍ය කියන්නේ නියත වශයෙන්ම කියන එක. එතකොට පසේ ස්ථීරවම මිදිච්ච නියත වශයෙන්ම තුහින ස්තරයක් පවතිනවා. ඒ නිසාම මේ නිත්‍ය තුහින ස්තරය නිසා මුල්වලට පහසුවෙන් පසේ ගැඹුරට ගමන් කරන්න බෑ. ඒ නිසා මුල්වල වර්ධනය සීමා වෙලා තියෙනවා. නිත්‍ය තුහින ස්තරය ශාක මුල්වල වර්ධනය සීමා කරලා තියෙනවා. පසේ ස්ථීරවම මිදුණු නිත්‍ය තුහින ස්තරයක් තියෙනවා. හරි. දැන් මේ තුහින ස්තරයක් කියලා අදහස් කරන්නේ හිම නැත්තම් පිනි ස්තරයක් තමයි තියෙන්නේ. පිනි වලින් හිම වලින් සමන්විත ස්තරයක් තමයි තුහින ස්තරයක් කියලා අදහස් කරන්නේ. මේ බලන්න දරුවනේ ඉන්න සතුන් විශාල උලාකන ක්ෂීරපායින් වන එක්කෙනෙක් කැරිබු කියලා හඳුන්වනවා. මේ ඉන්නේ කැරිබු. ඒ වගේම පිනිමුවා එයා පර්යටන විශේෂයක්. මක්ස් ඔක්සන් නැත්තම් නිත්‍යවාසී සතෙක් විදිහට මේ ඉන්නේ. මේ තමයි මස්ක් ඔක්සන් කියන ඇතරම ගව විශේෂයක්. එයා නිත්‍යවාසී කෙනෙක්. පිනිමුවා පර්යටන විශේෂයක්. පිනිමුවා කාලෙන් කාලෙට තමයි ඉන්නේ දකින්න ලැබෙන්නේ. දැන් මේ තමයි මේ කැරිබු කියන ගෝණ විශේෂයක්. ඒ වගේම මෙතන රූප සටහන් වලට ඇතුළත් නොකරත් විලෝපික වෘකයන් දකින්න පුළුවන්. නරි දකින්න පුළුවන්. වලසුන් ඒ වගේම ගිම්හානේදී කූඩු හදන පර්යටන පක්ෂිනුත් මේ කලාපය තුල දකින්න පුළුවන්. ඔවුන් විශේෂ රාශියක් වාසය කරනවා. එතකොට අපි මේකේ සාරාංශය කරේට આવොත් විශාල උලාකන ක්ෂීරපායින් වන කැරිබු, පර්යටන ජීවියෙක් වන පිනිමුවා, ඒ වගේම නිත්‍යවාසී වන මක්ස් ඔක්සන්, මේ වගේ ජීවින් වගේම විලෝපී වෘකයන්, නරියන්, වලසුන්, ඒ වගේම ගිම්හානේ කූඩු සාදන පක්ෂි විශේෂ රාශියක් මේ පරිසරය තුල අපිට මුණ ගැහෙනවා. ඔවුන් වාසය කරනවා. මිනිසාගේ බලපෑම. දරුවනේ ඉතින් මේ වගේ කටුක දේශගුණික තත්ත්වයක් තුල මානව ජනාවාස නැති තරම් ඊටාම විරලයි මානව ජනාවාස. ඒකත් එක අතකට හොඳයි. ලොකු හානියක් වෙන්නේ නැහැ මේ පරිසරයට. හැබැයි ඛනිජ සහ තෙල් කැණීම් බහුලව සිදු වෙනවා. ඒකෙන් යම් පරිසර හානියක් පාංශු දූෂණයක් සිද්ධ වෙනවා. ඛනිජ තෙල් ලබා ගැනීම සඳහා ඒ වගේම කැණීම් කටයුතු සිදු වෙනවා. ඛනිජ සහ තෙල් කැණීම් කටයුතු බහුලවම සිදුවන ප්‍රදේශයක් කලාපයක් තමයි මේ තියෙන්නේ. ඒ අනුව දරුවනේ තුන්ද්‍රා බියෝමයට සම්බන්ධ සිද්ධාන්ත මේ කරුණු සියල්ලම සාකච්ඡා කරලා අවසන් වෙනවා. අපි ඊළඟට යමු මෙහි ප්‍රශ්නාවලිය කරා.
පළමු ප්‍රශ්නය හරිම සරලයි තුන්ද්‍රා දෙවර්ගය නම් කරන්න. ඉතින් නම් කරමු. ඇල්ෆයින් තුන්ද්‍රා තුන්ද්‍රා ආක්ටික් තුන්ද්‍රා ආක්ටික් තුන්ද්‍රා ඇල්ෆයින් තුන්ද්‍රා සහ ආක්ටික් තුන්ද්‍රා ලෙසයි මේ තුන්ද්‍රා දෙවර්ගය අපිට නම් කරන්න පුළුවන් වෙන්නේ. තුන්ද්‍රා දෙවර්ගයේ වෙනස්කම් ලියා දක්වන්න කියනවා. right. දරුවනේ එතකොට පිහිටීම ඒ වගේම දේශගුණික ලක්ෂණ මේ දෙවර්ගයේම අපිට සාකච්ඡා කරන්න වෙනවා. දැන් ඇල්ෆයින් තුන්ද්‍රා ගත්තොත් දරුවනේ ඇල්ෆයින් තුන්ද්‍රා පවතින්නේ ලෝකයේ ඕනම කලාපයක කඳු මුදුන් මත ඉහළ උන්නතාංශවල පිහිටන්නේ. පිහිටීම ලියන්න පුළුවන්. ඇල්ෆයින් තුන්ද්‍රා ඕනෑම කලාපයක කඳු මුදුන් මත ඉහළ උන්නතාංශවල පවතී. හැබැයි ආක්ටික් තුන්ද්‍රා තියෙන්නේ ඉහළ අක්ෂාංශ ප්‍රදේශවල. ආක්ටික් තුන්ද්‍රා ඉහළ අක්ෂාංශ ප්‍රදේශවල ඉහළ අක්ෂාංශ ප්‍රදේශවල පවතී. පිහිටනවා. ඒක එක වෙනසක්. ඒක එක වෙනසක්. දරුවනේ වාර්ෂික වර්ෂාපතනය සලකමු. දැන් ඇල්ෆයින් තුන්ද්‍රාවල වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000ට වැඩි. මිලිමීටර් 1000ට වැඩි වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන්නේ. ඒ ඇල්ෆයින් තුන්ද්‍රාවල. ආක්ටික් තුන්ද්‍රාවල වාර්ෂික වර්ෂාපතනය දරුවනේ මිලිමීටර් 200ත් 600ත් අතර වෙනවා. ඇල්පයින් තුන්ද්‍රාවල වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000කට වඩා වැඩි වර්ෂාවකි. හැබැයි ආක්ටික් තුන්ද්‍රාවල වාර්ෂික වර්ෂාපතනය 200ත් 600ත් මිලිමීටර් වේ. 200ත් 600ත් මිලිමීටර් වාර්ෂික වර්ෂාපතනයක් තමයි මේ ඇල්ෆයින් තුන්ද්‍රාවල ආක්ටික් තුන්ද්‍රාවල දකින්න ලැබෙන්නේ. මේ අනුව දරුවෝ අපිට කියන්න පුළුවන් ඇල්ෆයින් තුන්ද්‍රාවල වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000කට වඩා වැඩි. ආක්ටික් තුන්ද්‍රාවල වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 200ත් 600ත් අතර අගයක් පවතිනවා. දැන් දරුවනේ අපි යමු තුන්ද්‍රාවේ හමු වන ශාකවල විශේෂ ලක්ෂණ වලට. වැඩි වශයෙන්ම අකාෂ්ඨීය ශාක තමයි තුන්ද්‍රාවේ දකින්න ලැබෙන්නේ. වැඩි වශයෙන්ම අකාෂ්ඨීය ශාක තමයි තුන්ද්‍රාවේ දකින්න ලැබෙන්නේ. මේ අතරිනුත් විවිධ වර්ගවල තෘණ සහ ෆෝප්ස් වර්ග දකින්න පුළුවන්. අපි ලියමු. වැඩි වශයෙන් අකාෂ්ඨීය ශාක හමු වේ. විවිධ වර්ගවල තෘණ සහ ෆෝබ්ස් මීට අයත් වේ. විවිධ වර්ගවල තෘණ සහ ෆෝබ්ස් මීට අයත් වෙනවා. ඒ වගේම මේ අනෙකුත් ශාක විදිහට පඳුරු, පාසි, ඒ වගේම ලයිකන හා ශාකද දැකිය හැක. ශාකත් දකින්න පුළුවන්. ඒ වගේම මේ පසේ ස්ථීරව මිදුණු නිත්‍ය තුහින ස්තරයක් තියෙනවා. පසේ ස්ථීරව මිදුණු නිත්‍ය තුහින ස්තරයක් තියෙනවා. ඒ කරුණත් මම මෙතෙන්ට එකතු කරන්න කැමතියි. පසේ ස්ථීරව මිදුණු නිත්‍ය තුහින ස්තරයක්. නිත්‍ය තුහින ස්තරයක් තියෙනවා. පසේ ස්ථීරවම මිදුණු නිත්‍ය තුහින ස්තරයක් තියෙනවා. මේ නිත්‍ය තුහින ස්තරය නිසා
ශාකවල මුල්වල වර්ධනය සීමා වෙලා තියෙනවා. නිත්‍ය තුහින ස්තරය නිසා ශාක මුල්වල වර්ධනය සීමා වී ඇත. සීමා වෙලා තියෙනවා දරුවෝ. ශාක මුල්වල වර්ධනය පැහැදිලිවම සීමා වෙලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ. තුන්ද්‍රාවේ හමුවන සතුන්ගේ විශේෂ ලක්ෂණ ලියන්න. දැන් තුන්ද්‍රාවේ හමුවන සතුන්ගේ විශේෂ ලක්ෂණ විදිහට ගත්තොත් සුලභව අපිට මුණ ගැහෙන්නේ උලා කෑමට භෝජන ක්‍රමයක් දරන උලා කන ජීවීන්. විශේෂයෙන්ම කැරිබු, පර්යටන ජීවියෙක් විදිහට පිනිමුවා, ඒ වගේම නිත්‍යවාසීන් විදිහට මස් ඔක්සන්, මේ වගේ විශාල උලා කන ජීවීන් අපිට මුණ ගැහෙනවා. ඒක මුලින්ම ලියන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් උලා කන ශීරපායින් ලෙස කැරිබු ගෝණ විශේෂයක් මෙයා. පිනිමුවා මතක තියාගන්න, පිනිමුවා කියන්නේ මෙතනදී මේ පරිසරයේ පර්යටන විශේෂයක්. ඒ වගේම මස්ක් ඔක්සන් නිත්‍යවාසී සමාජිකයෙක්. මෙන්ම මීට අමතරව තව දකින්න පුළුවන් විලෝපී වෘක්කයන්, නරියන්, වලසුන්. විලෝපී වෘක්කයන්, නරියන්, වලසුන් වගේම වලසුන් මෙන්ම දරුවනේ ගිම්හානේදී කූඩු සාධන පක්ෂි විශේෂ රාශියකුත් ඉන්නවා. ගිම්හානේදී කූඩු සාධන පක්ෂි විශේෂ රාශියක් හමුවේ. පක්ෂි විශේෂ රාශියකුත් මේ පරිසරය තුල හමු වෙනවා. මේ තමයි තුන්ද්‍රාවේ සතුන්ගේ විශේෂ ලක්ෂණ. තුන්ද්‍රාවට එල්ල වී ඇති මානව බලපෑම් මොනවද? දැන් අපි දන්නවා මානව ජනාවාස හරිම අඩුයි. හැබැයි ඛනිජ සහ තෙල් කැණීම් බහුලව සිදු වෙනවා. ඒක තමයි බලපෑම. මානව ජනාවාස විරලයි. නමුත් ඛනිජ හා තෙල් කැණීම් බහුලව සිදුවේ. ඛනිජ සහ තෙල් කැණීම් බහුලව සිදු වෙනවා. ආදරණීය දරුවනේ, ඔබ සමග බියෝම පිළිබඳව සාකච්ඡා කළ දෙවන පරිච්ඡේදය මින් අවසන් වෙනවා. දැන් අද අපි මේ පරිච්ඡේදය තුලදී විශේෂයෙන්ම සෞම්‍ය කලාපික බියෝම සහ තුන්ද්‍රා බියෝමය ගැනයි සාකච්ඡා කළේ. සෞම්‍ය කලාපික බියෝම වශයෙන් චැපරාල්, සෞම්‍ය කලාපික තෘණ භූමි, සෞම්‍ය කලාපික පළල් පත්‍ර දරන වනාන්තර සහ උතුරු කේතුදර වනාන්තර සාකච්ඡා කළා. ඒ වගේම තුන්ද්‍රා බියෝමය ගැන අවසාන වශයෙන් සාකච්ඡා කළා. මේ සෑම බියෝමයකදීම සිද්ධාන්ත කරුණු සියල්ලම අඩුවකින් තොරව අංග සම්පූර්ණ ලෙස විෂය නිර්දේශයට අනුකූලව පැහැදිලි කළා. ඒ වගේම සෑම බියෝමයකින්ම අසන්න පුළුවන් සියලුම ආකාරයේ ප්‍රශ්න මම ඔබට ඉදිරිපත් කළා. පිළිතුරු ලියන ආකාරය පුරුදු පුහුණු කළා. ඒ නිසා ඔබ දැන් මේ බියෝම සම්බන්ධයෙන් අංශු මාත්‍රිකවත් බයක් තියාගන්න එපා විභාගෙදී. දැන් ඔබට බය නැතුව බියෝම සම්බන්ධයෙන් මෙවර විභාගයට එන බහුවර්ණ ප්‍රශ්නය, අපි කියන්නේ MCQ ප්‍රශ්නය නියත වශයෙන්ම නිවැරදිව කරන්න පුළුවන්. ඒ විශ්වාසය මම ඔබට ලබා දෙනවා. ඒ නිසා මේ කරුණු නැවතත් මෙනෙහි කරන්න, මේ කරුණු අධ්‍යයනය කරන්න, මීට සම්බන්ධ ප්‍රශ්න, මීට සමගාමී ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඔබේ දැනුම ලකුණු බවට පරිවර්තනය කරගන්න. අපි ඊළඟට තවත් පරිසරයට අදාළ පාඩමකින්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති වලින් නැවත හමු වීමට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට සුබ දවසක්.